ගෞරවනීය අපේ හාමුදුරන් වහන්සේලාගේ අවසරයි වේදිකාවේ ඉන්න කාලු දිස්ත්‍රික්කයේ අපේ පක්ෂයේ සංවිධායක ඒ වගේම දකුණු පළාත් සභාවේ මන්ත්‍රී නලින් හේවගේ සහෝදරයගෙනු ඒ වගේම මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන්න ප්‍රවීණ නාට්‍යවේදී නාට්‍ය සංවිධායක සුසිල් වික්‍රමසිංහ සහෝදරයගෙනු යෝන් රංගන ශිල්පී ජයන්ත මුතුතන්ත්‍රී සහෝදරයගෙනු යෝන් රංගන ශිල්පී සුමිසාන්ත සහෝදරයගෙනු ඒ වගේම අපේ ප්‍රේමරත්න කෙල්ලපොන් සහෝදරයගෙනු වේදිකාවේ ඉන්න එළඹෙන පළාත් පාලන මැතිවරණයේදී මේ ගාලු දිස්ත්‍රික්කය සඳහා තනබව දෙන අපේ සහෝදරියන් සහෝදරවරුන්ගේ මෙම අවස්ථාවට සහභාගී වෙලා ඉන්න ආදරණීය අම්මලා තාත්තලා සහෝදරවරු සහෝදරියන් ඇතුළු සියලු දෙනාගෙන් අවසරයි. අපි තමුන්නාන්සලා හම්බ වෙන්න මේ ගාලු නගරයට ආවේ. දැන් පෙබරවාරි මාසේ 10 වෙනිදා චන්දින දින තීන්දුව කරලා තිබෙනවා. මේ පෙබරවාරි මාසේ 10 වෙනිදා පැවැත්වෙන ඡන්දෙදී මේ ගාලු දිස්ත්‍රික්කයේ තමුන්නාන්සලා නියෝජනය කරන ප්‍රාදේශ සභා නගර සභා එහි බලය ජනතා විමුක්ති පෙරමුණට ලබා දෙන්න කියන පණිවිඩය දෙන්න තමයි තමුන්නාන්සලා හම්බෙන්න ආවේ. දැන් සාමාන්‍යයෙන් අපේ ගම්වල අපේ ජනතාවගේ දේශපාලනය ගැන තිබෙන කතා බහ කුමක්ද? බොහෝ අය කියනවා දැන් දේශපාලනේ තිත්ත වෙලා තියෙන්නේ කියලා. එපා වෙලා තියෙන්නේ කියලා. ඔය කවුරු ආවත් එකයි. ඇත්තට කියන්නේ කවුරු ආවත් එකයි නෙවෙයි මොකාවත් එකයි කියලානේ ඉතින්. මොකා ආවත් එකයි. අපි අපේ පාඩුවේ ඉන්නවා. මේ සැරේ නම් අපි ඡන්ද පොලටත් යන්නේ නැතුව ඉන්න හිතාගෙන ඉන්නේ. ආදී දේශපාලනය ගැන කලකිරුණු මතයක් තමයි ජනතාව තුළ තිබෙන්නේ. ඇයි දේශපාලනේ තිත්ත උනේ? ඇයි දේශපාලනය ගැන කලකිරුණේ? ඇයි? දේශපාලනය කියන්නේ නරක දෙයක් නෙමෙයි. දේශපාලනේ මහජන සේවය. දේශපාලනේ ස්වේච්ඡා සේවය. දේශපාලනේ ගරු සේවය. හැබැයි මහජන සේවය බවට පත් වෙලා තිබුණු දේශපාලනේ ගරු සේවය බවට පත් වෙලා තිබුණු දේශපාලනේ ස්වේච්ඡා සේවය බවට පත් වෙලා තිබුණු දේශපාලනේ මහජන සේවකේ ස්වේච්ඡා සේවකේ බවට පත් වෙලා හිටපු දේශපාලකේ අද ජනතාවට තිත්ත වෙලා තියෙනවා. දේශපාලනේ තිත්ත වෙලා තිබෙනවා. දේශපාලකයා තිත්ත වෙලා තිබෙනවා. ඇයි? ඒ තමුන්නාන්සලාට දේශපාලනේ තිත්ත උනේ. අපේ රටේ ජනතාව ඉතාමත් ආසාවෙන් සක්‍රියව දේශපාලනයට දායකත්වයේ සපයපු පිරිස්. හැබැයි අද වෙනකොට දේශපාලනේ තිත්ත වෙන තත්ත්වයකටපත් වුණා. ජනතාව රැස්වීම සූදානම් කරනවා. කැන්වස් යනවා. ආණ්ඩුව හදනවා. රතිඤ්ඤා පත්තු කරනවා. දේශපාලනේ මහා උනන්දුවේ හිටපු ජනතාවට දේශපාලනේ තිත්ත වුණා. ඇයි දේශපාලනේ තිත්ත වුනේ? මෙතන ඉන්න වැඩිහිටි අම්මලා තාත්තලා තමන්ගේ පළවෙනි වතාවට ඡන්දෙ දෙන්න බලාගෙන ඉන්නව නෙවෙයි. අවුරුදු ගණනාවක් ජනාධිපතිවරු හදන්න, මහා ආණ්ඩුව හදන්න, පළාත් ආණ්ඩුව හදන්න, ප්‍රාදේශීය ආණ්ඩුව හදන්න රටේ ජනතාව ඡන්ද දුන්නා. හැබැයි ඡන්ද දෙනකොට ඡන්ද ගන්නකොට කියන ඒවා නෙවෙයි ඡන්ද ගත්තට පස්සේ කරේ. ඉතින් ජනතාවට දේශපාලනේ තිත්ත වෙන එක පුදුම දෙයක් නෙවෙයි. ජනාධිපතිවරණදී ජනතාව ඡන්ද දෙනවා.
ඡන්දේ ගන්න කෙනා බොහෝ දේවල් කියනවා. ගත්තට පස්සේ ඊට වඩා වෙන දේවල් කරනවා. දැනුත් එහෙමයි. වර්තමාන ජනාධිපති ඡන්ද ගන්න කලින් කිව්වේ මොකද්ද? ඔහු පොදු අපේක්ෂකයෙක්. ඔහුට පක්ෂයක් නැහැ. ඔහු වෙන්නේ නිශ්චිත කාර්යයන් ටිකකට ජනාධිපති ධූරය අහෝසි කරලා ප්‍රජාතන්ත්‍රවාදී ස්ථාපිත කරලා අලුත් ව්‍යවස්ථාවක් ගෙනල්ලා අවුරුදු 5ක් ඉඳලා පොළොන්නරුවේ මහගෙදරට ගිහිල්ලා කුඹුරක් කොටාගෙන ඉන්නවා කිව්වා. එන්න කලින්. හැබැයි දැන් මේ ඊයේ පෙරේද ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අහලා තව අවුරුද්දක් ඉන්න බෑද කියලා. යන්න ආපු මෑන්. හරිද? දැන් පක්ෂයක් අල්ලගෙන ඒ පක්ෂය දිනවන්න කටයුතු කරමින් ඉන්න. ඉතින් ජනතාවට දේශපාලනේ තිත්ත වෙනවා. අගමැති පුටුවේ වාඩි වෙන්න කලින් මහා ආණ්ඩුව ගන්න කලින් කියපුවා නෙවෙයි මහා ආණ්ඩුව ගත්තාම දැන් කරමින් තිබෙන්නේ. මම ඒවා ගොඩක් සවිස්තරවත්ව පස්සේ කියන්න. ඉතින් දේශපාලනේ පා වෙනවා. එහෙනම් මේ පා වෙලා තියෙන මොන දේශපාලනේද? මොන දේශපාලනේද මේ පා වෙලා තිබෙන්නේ? ජනතාව රැවටිල්ලට භාජනය කරපු රැවටිලිකාරී දේශපාලනය තමයි ජනතාවට පා වෙලා තිබෙන්නේ. රැවටිල්ල. ඡන්ද ගන්නකොට එකක් කියනවා අරගෙන වෙන එකක් කරනවා. දැන් ජනතාවත් ටිකක් දන්නවා ඔය කිව්වට ඌව ඔහොමම කරන්නේ නැහැ කියලා. නේද? ඒ නිසා තමයි ජනතාවට හිතෙන්නේ කවුරු ආවත් එකයි. එයි ගන්නකොට කියන දේවල් නෙවෙයි ගත්තාම කරන්න. ඒ නිසා ජනතාවට තිත්ත වෙන්න ඕන දේශපාලනේ නෙවෙයි. මේ රැවටලිකාරී දේශපාලන. ඒ නිසා අපි තමුන්නාන්සල්ට ආරාධනා කරන්න ආවේ එකක් මේ රැවටලිකාරී දේශපාලන අපි වෙනස් කරමු. දෙක මේ දේශපාලන ව්‍යාපාරය අතිශය ලාභ ලබන ව්‍යාපාරය. සාමාන්‍යයෙන් ගම්වල කතා බහ ඉස්සර තිබ්බේ කුඩු විකුණන එක තමයි ලාභ. කුඩු විකුණන එක. මොකද සාමාන්‍යයෙන් කියනවා ලක්ෂයක කුඩු ගෙනවොත් කෝටියකට විකුණන්න පුළුවන් කියලා. ඒ තරම් ලාභයක් ලබන වෙන ව්‍යාපාරයක් අපේ රටේ තිබෙන්නේ. හැබැයි කුඩු විකුණන එක ලාභ වගේම අවදාන නේද? කුඩු විකුණ ඉන්නකොට පොලිසියෙන් දැක්කොත් වෙවුලනවා. ඒක අවදාන. හැබැයි දේශපාලනේ කුඩු විකුණනටත් වඩා ලාභයි. අවදානමක් ඇත්තෙම නැහැ. කුඩු විකුණනකොට විකුණන කෙනා පොලිසිය දැක්කම වෙවුලනවා. දේශපාලනයේදී මන්ත්‍රීතුමා දැක්කම පොලිසිය වෙවුලනවා. ඒ තරම් එකක් තියෙනවා. එහෙට ඇඹරෙනවා මෙහෙට ඇඹරෙනවා සැලුට් ගහනවා නේද? ඒ නිසා දේශපාලන කියන්නේ ගරු කටයුතු මංකොල්ල කෑම. ගරු කටයුතු ලෙස මංකොල්ල කන්න ලබා දීලා තියෙන ලයිසන් එක. දේශපාලකයා මංකොල්ලකාරයි. එහෙම නෙවෙයි. දේශපාලන ව්‍යාපාරය දේශපාලකයා මංකොල්ලකාරයි. දැන් බලන්න. මහින්දානන්ද අලුත්ගමගේ 1990 ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ රක්ෂණ නියෝජිතය කුලියපිටිය සාකාව පඩිය රුපියල් 1250යි. ඩිවෝස් නඩුවට කඩුවෙල උසාවියට දීපු දිවුරුම් ප්‍රකාශය මංගාව තියෙනවා. හරි. 1990 අද බොරැල්ල කිංසි රෝඩ් එකේ ගෙවල් නාවල ගෙවල් නුවර ඉඩම් නාවල පිටියේ ගෙවල් එයාපෝට් එකේ කඩ දෙකක් එංගලන්ත ගෙවල් සිංගප්පූරුවේ ගිණුම් දැරිවි ඉගෙන ගන්නේ ඇමරිකාව. දේශපාලන ලාභයි. බැසිල් රාජපක්ෂ අර මෙහි ගාල්ලේ තොරණ ගහනවනේ මෙතන තොරණ ගහන්නේ. කවුදද ගහන්නේ? පොසොන් එක.
ගාල්ලේ පොසොන් එකට තොරන් ගහනකොට බිස්සස් හොඳයි. බිස්සස් වලට කට්ටිය එනවා පිටි. එනවනේ. හම්බන්තොටින් දොදොල් කඩේනවා. කඩවති රස කැවිලි කඩේනවා. කොළඹින් සෙල්ලම් බඩු කඩේනවා. තොරණ පත්තු වෙනකොට බිස්සස් පටන් ගන්න. තොරණ ගලවපුවාම හම්බන්තොට දොදොල් කඩේ හම්බන්තොට යනවා. රස කැවිලි කඩේ කඩවත යනවා. ඒ වගේ තමයි බැසිල්. අයියා ජනාධිපති වෙනකොට ඇමරිකාවේ ඉඳන් මල්ලි ආවා බිස්නස් එකට. තොරණ පත්තු වුණා අයියාගේ. 2015 ජනවාරි මාසේ 8 වෙනිදා තොරණ ගැලෙව්වා. අයියා පෙරදුනා. මල්ලි 10 වෙනිදා ඇමරිකාවට ගියා. බිස්නස් ලාභයි. නේද? තොරණ ගහනකොට දොදොල් කඩේ ආවා හම්බන්තොටින්. තොරණ ගලවපුවාම දොදොල් කඩේ ආයෙ ගියා හම්බන්තොට. අයියා ජනාධිපති වෙනකොට බැසිල් ආවා ඇමරිකාවෙන්. අයියා පරදිනකොට බැසිල් ගියා ඇමරිකාව. තොරණ ගලවනකොට. ඉතින් ව්‍යාපාරයක් ලාභයි. මල්වාණින් මහා පොල්ලිඩමක් ගත්තා. ඒකේ මාලිගාවක් වගේ ගෙයක් හැදුවා. ඔරුතට පාරේ ගෙවල් ගත්තා. මාතර බ්‍රවුන්සිල් වල ඉඩම් ගත්තා. ඇමරිකාවේ පොඩි ගේ ලොකු ගෙයක් මිලදී ගත්තා. ලාභයි. එහෙනම් අද දේශපාලනේ මොකද්ද? අද දේශපාලනේ ලාභම ව්‍යාපාරය. මංගලකාරී ව්‍යාපාරය. එවනෙවි අතිශය ලාභයි. දැන් ඉස්සර අපිට පොඩි කාලේ හොරෙක් අඳින්න කිව්වොත් කොහොමද ඇන්දේ? කොහොමද ඇන්දේ? පපුවේ ගහනවා පච්චයක්, උන්නක් 1000යි මලක් 1000යි. අතේ ගහනවා පච්චයක් පත්ති. නේද? බොක්සින් බැනියම ඇදලා. උඩු රැවුල කරකවලා. ඇහක් වහලා වන් ෂොට් කියලා. සරම කැසපොට කවාගෙන. ඉනේ කිනිස්සක් ගහලා යටින් ලියනවා හොරා කියලා. දැන් හොරෙක් අඳින්න කිව්වොත් කොහොමද ඉද ළමයි? කොහොමද? සමහර අය අඳි සාටකයක් දාගෙන බැසිල් රාජපක්ෂ වගේ. හොරා කියලා ලියන්න ඕනෙත් නෑ. දැක්ක ගමන් හොරා. නැත්තම් තව සමහර අය අඳි නේද? ටයි කෝට් එක දාලා රවි කරුණායක වගේ. එහෙම නැත්තම් තව සමහර අය අඳි නේද? විශාල ජාතික ඇඳුමක් ඇඳලා ලොකු බඩගෙඩියකුත් එක්ක නිමල් සිරිපාල වගේ. ඇයි අද අපේ රටේ මංකොල්ලකාරයගේ වංචනිකයාගේ සංකේත බවට පත් වෙලා තිබෙනවා දේශපාලකයා. ඉතින් දේශපාලනේ තිත්ත වෙන එක පුදුම දෙයක් නෙවෙයිද? දේශපාලකයා තිත්ත වෙන එක පුදුම දෙයක් නෙවෙයිද? ඒ නිසා රටේ ජනතාවට එපා වුණේ මොන දේශපාලනයද? එපා වෙන්න ඕන මොන දේශපාලකයාද? මේ රැවටිලිකාරී දේශපාලන එපා වෙන්න ඕන. මේ ව්‍යාපාරයක් බවට පත් වෙලා තියෙන දේශපාලන එපා වෙන්න ඕන. මේ මංගලකාරයෙක් බවට පත් වෙලා තිබෙන දේශපාලකයා එපා වෙන්න ඕන. ඒ නිසා අපි තමුන්වන්සලා ආරාධනා කරන්න ආවා. දැන් අපි මේ රැවටිලිකාරී දේශපාලනේ මිදෙමු. දේශපාලන ව්‍යාපාරයක් බවට පත් වෙලා තිබෙන තත්වයෙන් ගලවගමු. මංගලකාරී දේශපාලකයා වෙනුවට මහජන සේවකයෙක් හදමු. මේකයි අද අපේ අපේක්ෂාව. අපේ රට අර සෝමාලියාවේ මුහුදු කොල්ල කරුවන්ට අහුවෙච්ච රටක් වගේ. නේද? සෝමාලියාව පැත්තේ මුහුදු මංකොල්ලකාරයෝ නැව්වත්පත් කරගෙන නේද? ඒ වගේ වෙලා තිබෙනවා. අවුරුදු 70ක් අපේ රට මේ මුහුදු මංකොල්ලකාරයෝ වගේ මංකොල්ලකාරයෝ කණ්ඩායමකට අහු වෙලා තිබෙනවා. අහු වෙලා කොච්චරද කියලා හිතනවා කියනවනම් ජනතාවට දැන් අහු වෙන බව තේරුණෙත් නැහැ. ඒ තරමට අහු වෙලා. අර සාමාන්‍ය කියන්නේ පත්තියන් වෙලා කියලා. නේද? දැන් අපි තමුන්වන්සලට ආරාධනා කරන්න. අපේ රට මේ රැවටිලිකාරී දේශපාලනයේ මංකොල්ලකාරී දේශපාලකයන්ගෙනුත් මේ රට මුදවා ගැනීමේ සටන අපි දියත් කරමු. අන්න ඒකේ ඉතාමත් හොඳ අවස්ථාව තමයි මේ පෙබරවාරි මාසේ 10. එනිසා අපි තමුන්වන්සලට කියන්නේ
මේ පෙබරවාරි මාසේ 10 අපි ආරම්භ කරමු අපේ රට මංකොල්ල කරුවන්ගෙන් නිදහස් කරගැනීමේ සටන. තමුන්නාන්සේලා ඉතාමත් හොඳ ශක්තිමත් බලයක් මේ පෙබරවාරි මාසේ 10 වෙනිදා ලබා දෙන්න සමත් වුණොත් සහතිකයි 20යි 20 දී ආණ්ඩු බලය ලබා ගැනීමට සමත් වන දේශපාලන ව්‍යාපාරය ජනතා විමුක්ති පෙරමුණ හදනවා. ඇයි? දැන් මේක අවසන් කරන්න ඕන. මේ රැවටිලිකාරී දේශපාලනයත් මංකොල්ලකාරී දේශපාලකයත් අවසන් කරන්න ඕන. ඒ නිසා තමයි අපි කියන්නේ මේ ඡන්දෙදි තමුන්නාන්සේලා ඡන්ද පොලට ගිහිල්ලා ඡන්ද පත්‍රිකාව අතට අරගෙන සීනුව ඉස්සරහින් ලකුණු ගහලා ජනතා විමුක්ති පෙරමුණට වැඩි බලයක් අරගෙන දෙන්න කියලා අපි ඉල්ලන්නේ. හරි අපිට දෙන්න නැත්නම් දෙන්න කාටද? දෙන්න කාටද? කාටද දෙන්නේ? එක්සත් ජාතික පක්ෂයට දෙනවද? නැත්නම් මෛත්‍රීපාල මහත්තයාට දෙනවද? එහෙම නැත්නම් අලුත් පක්ෂේ ජී.එල් මහත්තයාගේ පක්ෂයට දෙනවද? කාටද දෙන්නේ? මම කතා කරන්නේ මේ වෙලාවේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් හදන්න එක්සත් ජාතික පක්ෂයට ඡන්දෙ දුන්නු එක්සත් ජාතික පාක්ෂිකයන්. එයි තමුන්නාන්සලා ඡන්දෙ දුන්නේ. අපේ රටේ කවර පුරවැසියෙක්වත් ඡන්දයක් දෙන්නේ හොරකම් කරපන් කියලා. එහෙම දෙන්නේ. එක්සත් ජාතික පාක්ෂිකෝ ඡන්දෙ දුන්නද හොරකම් කරපන් කියලා? නෑ. එක්සත් ජාතික පාක්ෂිකෝ ඡන්දෙ දෙනවද රට ණය උගලක හිර කරපන් කියලා? නෑ. එක්සත් ජාතික පාක්ෂිකෝ ඡන්දෙ දුන්නද හම්බන්තොට වරාය විකුණපන් කියලා? නෑ. එක්සත් ජාතික පාක්ෂිකෝ ඡන්දෙ දුන්නද පාසල් නිලන්දම කප්පාදු කරපන් කියලා? නෑ. එක්සත් ජාතික පාක්ෂිකෝ ඡන්දෙ දුන්නද පෝරසානාදාර කපපන් කියලා? නෑ. එක්සත් ජාතික පාක්ෂිකෝ ඡන්දෙ දුන්නද හොරු රැකපන් කියලා? නෑ. එක්සත් ජාතික පාක්ෂිකෝ ඡන්දෙ දුන්නද බඩු මිල වැඩි කරපන් කියලා? නෑ. ඉතින් එක්සත් ජාතික පාක්ෂිකයා ඡන්දෙ දුන්න අරමුණයි ආණ්ඩුව කරන වැඩ කටයුතු අතර පරස්පරයක් තියෙනවා. එක්සත් ජාතික පාක්ෂිකයේ අරමුණ නෙවෙයි මේ ආණ්ඩුව කරන්නේ. ඡන්දෙ දෙනකොට එක්සත් ජාතික පාක්ෂිකයට මහ බලාපොරොත්තු තිබුණා. ඒව නෙවෙයි කරන්නේ. මතකද? ඒ කාලේ රනිල් වික්‍රමසිංහ මහත්තයා කිව්වා මේ වගේම රැස්වීම් වලට ඇවිල්ලා රාජපක්ෂ පාලනේ අපේ රටේ ධනය කෝටි ප්‍රකෝටි ගණන් හොරකම් කරලා තියෙනවා. දෙන්නේ ඒගොල්ලන්ට බලය අල්ලනවා හොරු දානවා හිරේ හොරුන්ගේ දේපල අත්පත් කරගෙන ඒකෙන් විතරක් රට හදනවා කිව්වා. වෙන මොකවත් ඕනේ නැහැ කිව්වා. හොරකම් කරපු දේපල අත්පත් කරගත්ත නම් ඇති කිව්ව රට හදන්න. දැන් මොකද උනේ? අවුරුදු 3යි ඇල්ලුවද හොරු? ඇල්ලුවද? හොරු ඇල්ලුවා නෙවෙයි හොරු ආරක්ෂා කරා. මතකද වගන්න? සාගල රත්නායක ගාලු දිස්ත්‍රික්කයේ වජිර අබේවර්ධන තිලක් මාරපන රනිල් වික්‍රමසිංහ පහුගිය ආණ්ඩුවේ හොරු ආරක්ෂා කරා. මං කියන මේ ටීවී නාලිකාවලට කරුණාකරලා ඒක ඇල්ල දාන්න. දැම්මහම මේගොල්ලෝ ඉන්නේ නෑ කියාගෙන නේද? සාගල රත්නායක කිව්වොත් හොරු රැක්කේ නෑ කියලා. රනිල් කිව්වොත් හොරු රැක්කේ නෑ කියලා. වජිර අබේවර්ධන කිව්වොත් හොරු රැක්කේ නෑ කියලා. තිලක් මාරපන කිව්වොත් හොරු රැක්කේ නෑ කියලා අපි එලිදරව් කරන්න ඒගොල්ලෝ හොරු ආරක්ෂා කරපු විදිය. කාටද සැකයක් තියෙනවද? සැකයක් තියෙනවද හොරු ආරක්ෂා කරේ නෑ කියලා? එකක් දෙකක් කියන්න දෙන්න. සැකමන. සිරන්ති රාජපක්ෂ මහින්ද මහත්තයාගේ ආර්යාව කොළඹ ටොරින්ටන් වලින් නිදහස් චතුරස්‍රී ලක්ෂ 350ක් දීලා ගයක් ගත්තා ඇයගේ සිරිලිය පදනමට. ප්‍රභාත් නානායක්කාරගේ ගේ ලක්ෂ 350යි. ඒ වගේම ඇයගේ සිරිලිය පදනමේ ගිණුමේ තිබුණා ලක්ෂ 420ක්. ලක්ෂ 800 ගණනක් ඇවිල්ලා තිබුණා. ඉතුරු වෙලා තිබ්බ ලක්ෂ 420ක්. ඔක්කොම එකතු කරපුවම ලක්ෂ 800කට කිට්ටුයි. ගේ ගිණුමේ ඉතුරු වෙච්ච සල්ලි ලක්ෂ 870යි. ලක්ෂ 800 කිව්ව. දැන් සිරන්ති රාජපක්ෂ කොහෙන්ද ලක්ෂ 800ක්?
මොන්ටිසෝරි ටීචර් කොහෙන්ද සල්ලි? අපේ වසන් සෝදර ගිහලා පැමිණිල්ලක් දැම්මා මේ සල්ලි හොයන්න කියලා. FCID එක පරීක්ෂණය කරන් ගියා මේ සල්ලි කොහෙන්ද කියලා තොරතුරු ගොඩක් ආවා. දැන් අන්තිමේට FCID එකට එන්න කියලා ලියුමක් කරලා කට උත්තරයක් ගන්න සිරන්ති රාජපක්ෂට. ඒ තමයි ප්‍රධාන චූතිතය. ඇගේ පදනමට තමයි ගේ අයිති. ඇගාව තමයි ලක්ෂ 420ක් ගිණුම තිබෙන්නේ. ඒ නිසා එන්න කියලා ලියුමක් කරලා FCID එකේ මේ ගැන කට උත්තරයක් ගන්න. ලියුම හම්බුණා විතරයි මහින්ද මහත්තයා කෝල් එකක් ගත්ත රනිල් වික්‍රමසිංහ මහත්තයා. සිරන්ති FCID එකට එන්න කියලා තියෙනවා එවන්නම ඕනද කියලා. රනිල් මහත්තයා එව්වේ නැතුවට කමක් නැහැ. සිරන්ති එන්න තැනට FCID එවන්නම් කිව්වා. අන්තිමට කතානායකගේ චමල් රාජපක්ෂ මහත්තයාගේ ගෙදර ගිහිල්ලා කට උත්තරේ ගත්තා. ඉතින් එහෙමයි යරු ආරක්ෂා කරන්නේ. ඔයගලන්ට මතකයි මේ වගේම වට මතකයි මේ වගේම සාගර රත්නායක මේ වගේ රැස්වීමක් කතා කර කර ඉන්නකොට එයාට කෝල් එකක් ආවා. මේ වගේ මාධ්‍ය ඉස්සරහා පොලිස්පතිතුමාට කෝල් එකක් ආවා. පොලිස්තුමා කෝල් එක ගත්තා. ඒකේ මොකද පොලිස්පතිතුමා කිව්වේ? yes sir, okay sir, නිලමේ නේද sir, ෆයිල් එක නේද sir, මම බලා ගන්නම් sir, බය වෙන්න එපා sir. උත්තරය අපිට පොලිස්පතිතුමා කියනවා ඇහුවේ. එකක් මෙතන සර් කෙනෙක් කතා කරේ. දෙක කතා වුණේ නිලම කෙනෙක් ගැන. ඊළඟ ෆයිල් එකක් ගැන. ඊළඟ බය වෙන්න එපා බලා ගන්නම් සර්. කවුද මේ සර්? මේ සර් තමයි සාගල රත්නායක. කතා කරේ සාගල රත්නායක. කවුද මේ නිලමේ? මේ නිලමේ තමයි දෙවුන්දර දේවාලයේ හිටපු බස්නායක නිලමේ. දිසාන් ගුණසේකර. පස් ඒවා කාලෙම කණිජවැලි සංස්ථාවේ සභාපති නාම රාජපක්ෂගේ අතිජාත මිත්‍රයා නාම රාජපක්ෂ. ඒ වගේම මේ ෆයිල් එක මොකක්ද? මේ ෆයිල් එක තමයි කණිජවැලි සංස්ථාවේ සභාපතියට කටයුතු කරනකොට ඒකෙන් රුපියල් ලක්ෂ 400ක් අරගෙන හම්බන්තොට වෙරළ උද්‍යානයක් හදලා FCID එකෙන් ගිහලා බලනකොට ලක්ෂ 400ක් දීලා වෙරළ උද්‍යානයක් හදනකොට වෙරළ තියෙනවා උද්‍යානයක් නෑ. කොහොමද වෙරළ තියෙනවා? ඕක තමයි ෆයිල් එක. එන්න කිව්වා FCID එකෙන් නිලමෙට. සාගල කතා කරා නිලමේ නේද සර්, මම බලා ගන්නම් සර්, ෆයිල් එක ගෙන්න ගන්න සර්, ඕකේ සර්, බය වෙන්න එපා සර්. බේරුවේ නැද්ද? එනිසා හොරු ආරක්ෂා කරා. එක්සත් ජාතික පාක්ෂිකයන් 2015 අවුරුද්දේ ඡන්දයක් දුන්නා නම් 2015 අවුරුද්දේ ඡන්දයක් දුන්නා නම් හොරු අල්ලන්න කියලා හොරු ඇල්ලුවේ නැහැ. මේ සැරේ දෙන්න එපා. හොරු ඇල්ලුවේ නැහැ විතරක් නෙවෙයි ආරක්ෂා කරා. දැන් හොරු ආණ්ඩුවට කෝචොප් පාර දානවා. මම බලාගෙන මේ ළඟදී මහින්ද මහත්තයා කියනවා එයා බලයට ආපුවම හොරු අල්ලනවා. මරු. ඕම් වෙලා තියෙන තත්ත්වය. ඒ නිසා හොරු අල්ලනවා කියලා ආයේ ඡන්ද දෙනවද එක්සත් ජාතික පාක්ෂිකයන් ඒගොල්ලන්ට දෙන්න එපා. සමහර අය හිතන්නේ ඇති හොරු ඇල්ලුවේ නැතුවට කමක් නැහැ. හොරකම් නතර කරොත් ඇති. දැන් හොරකම් නතර කරාද? නැ පළවෙනි අද රටේ ආందోලනයේ තුඩු දී තිබෙන දෙවන්තම මංකොල්ලේ බැඳුම් කර මංකොල්ලේ සිද්ධ වුණේ පෙබරවාරි 27 2015 අවුරුද්දේ. ආණ්ඩුව ජනවාරි 8 2015 අවුරුද්දේ දින 50ක් නැහැ. රටේ ජනතාව සියලු දෙනා මහත් බලාපොරොත්තුවකින් හොරු අල්ලන්න රනිල් වික්‍රමසිංහ මහත්තයා මහත් බලාපොරොත්තුවකින් හොරකමක් කරන්න. ඒ ජනවාරි 27 දින 50ක් නැහැ. බෙදුම් කරේ. කෝටි 1100යි. දැන්ට වාර්තා වෙලා තියෙන පරිදි. දැන් මම දන්නවා ආණ්ඩුවේ කට්ටිය කියනවා නෑ ප්‍රශ්නයක් නෑ. අපි මේ සල්ලි ටික කොහොම හරි ගන්නවා. ඉතින් සල්ලි ටික ගන්න පුළුවන්කම ලැබෙන්නේ හොරකම උණු බව කිව්වට පස්සේනේ. ඔප්පුණාට පස්සේනේ.
එහෙම නැත්නම් මේ පිළිබඳ මාධ්‍ය සාකච්ඡාවක් අපේ පක්ෂෙන් තිබ්බේ මාර්තු 8 ගනුදෙනු සුදුනේ පෙබරවාරි 27 මාර්තු 8 දින 10ක් යන්න කලින් අපි මේක රට ඉදිරිදරව් කරා. මේ පිළිබඳව සවිස්තරාත්මක විස්තරයක් පාර්ලිමේන්තුවේදී අපි ඉදිරිපත් කරේ මාර්තු 17 දින 20යි. එන රනිල් වික්‍රමසිංහ මහත්තයා උත්තර දුන්නා. එයා එදා කියන්න ඕනනේ හොරකම සිද්ධ වෙලා තිබෙනවා. වැඩේ හරි අපි සල්ලි ටික පවර ගන්නවා. හැබැයි මාර්තු 17 වෙනිදාගේ කතාව මොකද්ද? නෑ හොරකමක් උනේ නෑ. අර්ජුන මහේන්ද්‍ර හරියට වැඩේ කරලා තියෙනවා. වෙන්දේසි ක්‍රමය තමයි හොඳ. මේක සාධාරණ ක්‍රමයක්. එදා වංචනික ආරක්ෂා කරන්න කටයුතු කරේ. එතරින් අතර වෙනත කෝප් එකට ගියා. කෝප් එකේ නිර්දේශයක් කරා කෝප් එකට පෞද්ගලික සමාගම් කැඳවන්න බෑ. අපි හඳුන්වති සහෝදර කෝප් එකේ සභාපතිවරයා එයාට කැඳවන්න බෑ පෞද්ගලික සමාගම්. ඒකට පුළුවන් රාජ්‍ය ආයතන විතරයි. පර්පචුවල් සමාගම පෞද්ගලික සමාගමක්. එහෙනම් නිර්දේශයක් දැම්මා බලවත් කොමිසමක් පිහිටවලා මේකට පරීක්ෂණ කරන්න. ඊට පස්සේ තමයි මේක එළියට ආවේ. දැන් එළියට ආවට පස්සේ ආණ්ඩුව කියන මොකද්ද? එළියට ආවට පස්සේ කියනවා නෑ පාඩුවක් වෙන්නේ අපි සල්ලි ටික ආපහු ගන්නවා. එහෙම පුළුවන්. දැන් කවුරු හරි කෙනෙක් හොරකමක් කරනවා. පොලිසියෙන් ඇවිල්ලා නේද? පොලිසියෙන් ඇවිල්ලා හොයනවා. සල්ලිත් එක්ක බහණ්ඩේ අහුවෙනවා. හොරකම් කරපු කෙනා සල්ලිත් එක්කම අහුවෙනවා. අහුවෙනකොට පොලිසිය මහත්තයා කියනවා සල්ලි ටික දීපන් උඹ ඵලයන්. හරිද? එහෙම විසඳනවද නඩු අපේ රටේ? මොකද්ද කරන්නේ? ඒ සල්ලි ටික තමයි නඩු බහන්නේ. ඒකෙන් තමයි නඩු ඔප්පු කරන්නේ. කවුරු හරි බයිසිකලයක් උස්සන් ගියොත් බයිසිකලේ සමග හොරා වුණොත් බයිසිකලේ අරගෙන හොරා යවනවා. නෑ බයිසිකලේ උසාවියට දානවා නඩු බහන්නේ. ඒ නිසා දැන් රනිල් වික්‍රමසිංහ මහත්තයා කියනකොට පාඩුවක් වෙලා නැහැ. හොරකම් කරපු සල්ලි මහ බැංකුවේ තියෙනවා. මහ බැංකුවේ තියෙනවා නම් දාපන් නඩු. මොකද අවුරුදු 3ක් ගිහලා දැන් ඒක කියන්නේ. නේද මම දැක්කා අමුතු කතාවක් ජාතිය ඇමති. මරු ජාතිය ඇමති. ජාතිය ඇමතන. වංචාව සිද්ධ වෙලා තියෙනවා. වංචාව වසා ගැනීම සඳහා ජාතිය ඇමතන්නක් තියෙනවා. ඉස්සර සාමාන්‍ය ජාතිය ඇමතන්නේ මොකටද? රටට වැදගත් පණිවිඩයක් දෙන්න. රටේ අනාගතය පිළිබඳව යම් සැලසුමක් ඉදිරිපත් කරන්න. අද ජාතිය හැමතනවා හොරෙක් ආරක්ෂා කරලා ඒක එළිදරව් වුණාට පස්සේ හොරකමත් හොරා රකින්න. ඒ තමුනාස්සලන් අපි අහන්නේ. හොරකම් නොකරයි කියලා එදා ඡන්දෙ දුන්නා නම් අද දෙන්න එපා හොරකමුත් කරා. හොරකමුත් කරා මතක තබන්න. ඒ විතරක්ද? ඒ විතරක්ද? සමහර අය ඡන්දෙ දෙන්න ඇති නේද? හොරු ඇල්ලුවේ නැතත් කමක් නැහැ. හොරකම් නොකරත් කමක් නැහැ. නේද? හොරකම් කරත් කමක් නැහැ. හැබැයි රනිල් මහත්තයා අපම ආර්ථිකය හදයි කියලා. හැදුවද ආර්ථිකය? දැන් සමහර අය ඡන්දෙ දුන්නා රනිල් මහත්තයා විලා ආර්ථිකය හදයි කියලා. හැදුවද ආර්ථිකය? මොකද සිද්ධ වුනේ? අද ව්‍යාපාරික මහතුරුන් අහලා බලන්න. ව්‍යාපාරවල බිස්නස් අඩු වෙලා. ගොවි ජනතාවට අද සහනාධාර වලින් ජීවත් වෙන්න වෙලා. සහනාධාර දෙන්නෙත් නැහැ. දීවර ජනතාවට මාළු වල තමන්ගේ ජීවිතේ පවත්වාගෙන යන්න බැරි වෙලා. රැකියාවක් අපේක්ෂා කරන තරුණයට රස්සාවක් හොයාගන්න බැරි වෙලා තිබෙනවා. ඉස්පිරිතාලට ගියොත් බෙහෙත් හිගයි. ඉස්කෝලේට ගියොත් පහසුකම් නැහැ. ආර්ථිකයක් හැදුවා. නෑ ආර්ථිකය හැදුවේ නෑ මතක තබා ගන්න. අවුරුදු 3ක් තිස්සම දැන් රනිල් වික්‍රමසිංහ මහත්තයා මොකද කියන්නේ? ආර්ථිකය ගැන කතාවක් කියන්න ගියොත් රනිල් මහත්තයා මොකද කියන්නේ? මහින්දගේ ආණ්ඩුව මීතොට මුල්ල කුණු කන්ද වගේ ණය කන්දක් අපිට බාර දුන්නා. නේද? එකම ඇඬියාව. දැන් අවුරුදු 3ක්. ව්‍යාපාරිකයන් ඉන්නවා ඕඩි එක දාලා බඩු ටික ගෙනාවා. බහඬ ටික විකුණ ගන්න විදියක් නැහැ. බැංකුවේ පොලිය නගිනවා. ඉගෙනගත්තු දරුවා ඉන්නවා. නේද? ඉගෙනගෙන තියනවා ඒකට සරලන රැකියාවක් නැහැ කියලා. එයා තව දුක් ගැනවිල්ලක ඉන්නවා. බඩු ටික ගන්න ගිහපුවම කඩේ මෙතෙක් නොසිතු විරු ලෙස බහඬ මිල ඉහළ ගිහිල්ලා ජනතාව ඒක ගැන දුක් ගැනවිල්ලක ඉන්නවා. ගොවි ජනතාව නිසි කලට තමන්ට පොහොර ටික ලැබිලා නැහැ. ඒ ගැන දුක් ගැනවිල්ලක ඉන්නවා. ගොවි ජනතාව පාසල් යන අම්මා තාත්තා පාසල් යන දරුවෝ ඉන්න අම්මා තාත්තා තමන්ගේ දරුවන්ට ටියුෂන් වලට යවන්න සල්ලි නැහැ කියලා එතන දුක් ගැනවිල්ලක් තියෙනවා.
අම්මට අසනීප වෙලා ඉන්නවනම් දරුවෝ බෙහෙත් ටිකක් හරියට අරන් දෙන්න ඉස්පිරිතාලේ බෙහෙත් ටික නැහැ කියලා එතන දුක් ගැනවිලක් තියෙනවා. රටේ සියලු ජනතාව දුක් ගැනවිල්ලෙන් ඉන්නකොට ඒව විසඳන්න දෙන අගමැති අඬනවා. ණයකන්ද කියලා. මේක පළවෙනි මාසයේ හරි. අවුරුදු 3ක් ගිලත් ණයකන්දක් කියන්න ඕන. ආර්ථිකය හදන්නට ගත්තේ. මතකද ඒ කාලේ කිව්වා. එතුමා බලයට ආපුවාම විශ්ව සරු වෙනවලු. රැකියා ඇති වෙනවලු. සාක්කුවනේ මතක කිව්වා එතුමා. එතුමා බලයට ආපුවාම ජනතාවගේ සාක්කු පුරවනවලු. කොහොමද දන්නේ දැන් සාක්කු? කොහොමද දැන් සාක්කු? පිරිලාද? නෑ මතක තබා ගන්න. ආර්ථිකය කඩා වැට්ටුවා. ඕනෑම රටක ආර්ථිකය වැදගත් සාධකය තමයි ඒ රටේ නිෂ්පාදනය. රටක නිෂ්පාදනය වැඩි වෙන්න ඕනේ. ඒ වගේම ඕනෑම රටක ආණ්ඩුවක වගකීම තමයි ජනතාවට සාධාරණ මිලකට ආහාර වේලක් ලබා දෙන එක. ඒක ආණ්ඩුවක වගකීම. ජනතාවගේ ප්‍රධාන වගකීමක් තමයි ජනතාවට ප්‍රධාන අවශ්‍යතාවයක් තමයි තමන්ගේ ආහාර ටික සාධාරණ මිලකට ගන්න. සාධාරණ මිලකට ගන්න ඕන ආහාර ටික. හරිද? සාධාරණ මිලකට ආහාර ටික ගන්න ඕන. සාධාරණ මිලකට ආහාර ටික ගන්නත් ඕන. ස්ථාවර මිලකට තියෙන්නත් ඕන. ලෝකේ හැම රටකම ආණ්ඩුවක් ප්‍රධාන වශයෙන් කටයුතු කරන්නේ තමන්ගේ රටේ ජනතාවට ආහාර ටික සාධාරණ මිලකට. අඩුම තරමේ ආහාර ටික. මැද පෙරදි ගිහපු අම්මලා කළා ඉන්නවා. ඔය මැද පෙරදිග ජනතාවගේ තියෙන ප්‍රධාන ආහාර වර්ගයක් කළ කුබුස් කියලා. නිකන් රොටියක් වගේ එකක්. කුබුස්. ඒ කුබුස් රොටිය අවුරුදු 10කටවත් 750කින් වැඩි වෙන්නේ නෑ. ඇයි? ඒ රට බැඳී ඉන්න ජනතාවට සාධාරණ මිලකට ආහාර වේලක් ලබා දෙන්න. යුරෝපා රටවල් බැලුවොත් ඒ රටේ ජනතාවගේ ප්‍රධාන ආහාර වර්ගයක් මස්. අවුරුදු 2-3කටවත් මස් කිලෝ එකක් 750කින් වැඩි වෙන්නේ. ඇයි? සෑම රටකම වගකීම තමයි සෑම ආණ්ඩුවකම වගකීම තමයි ඒ රටේ පුරවැසියන්ට සාධාරණ ස්ථාවර මිලකට ආහාර වේලක් ලබා දෙන එක. අපිට මොකද වෙලා තියෙන්නේ? පොල් ගෙඩිය 100 පැන්න. හාල් කිලෝ එක 100 පැන්න. කැරට් කිලෝ එක 400 පැන්න. නේද? මේ සතිය පොලට ගියොත් කැරට් කිලෝ එක 400යි නම් ඊළඟ සතිය යනකොට 500යි. මිල ස්ථාවරද? මිල සාධාරණද? අඩුම තරමේ මේ පාලකයන්ට ආර්ථිකයක් හදන්න බැරි වුණා. ජනතාවගේ ප්‍රධාන ආහාර ටිකවත් සාධාරණ ස්ථාවර මිලකට ලබා දෙන්න. ඉතින් මොකද මේ පාලක හදපු ආර්ථිකය? දැන් බලන්නකෝ. අමුමිරිස් කිලෝ එකක් කීයද අමුමිරිස් කිලෝ එකක්ද? වැඩි ගන්නෙත් නැහැ වගේ. නේද? 18 ගියා. නේද? දැන් මම හිතන්නේ 500ක් 600යි. 500 කිව්ව අමුමිරිස් කිලෝ එකක් 500යි. වේලිච්ච මිරිස් කිලෝ එකක් හදන්න අමුමිරිස් කිලෝ කීයක් ඕනද? වේලිච්ච මිරිස් කිලෝ එකක් හදන්න අමුමිරිස් කිලෝ 4ක් ඕන. 4මාරයි. 4ක් ඕන. එහෙනම් අමුමිරිස් කිලෝ එකක් 500යි නම් වේලිච්ච මිරිස් කිලෝ එකක් සඳහා මිරිස් ඕන කිලෝ 4ක් ඒ කියන්නේ 2000යි. එහෙනම් වෙළඳ පොලේ අමුමිරිස් කිලෝ එකක් 500යි නම් වේලිච්ච මිරිස් කිලෝ එක 2000 පනින්න ඕන. නේද? දැන් කීයද වේලිච්ච මිරිස් කිලෝ එක? අමු මිරිස් කිලෝ එක 500යි, වේලිච්ච මිරිස් කිලෝ එක 400යි. ඈ 280යි තවත් අඩුයි. ඉතින් අමු මිරිස් කිලෝ එක 500යි, වේලිච්ච මිරිස් කිලෝ එක 300යි කියමු 300යි. කොහොමද එහෙම වෙන්නේ? අමු මිරිස් කිලෝ 5ක් ඕනනේ වේලිච්ච මිරිස් කිලෝ එකක් හදන්න. එහෙනම් අනිවාර්යයෙන්ම වේලිච්ච මිරිස් කිලෝ එකක් 2000 පනින්න ඕනේ. හැබැයි අමු මිරිස් 500යි වේලිච්ච මිරිස් 300යි. ඇයි? අමු මිරිස් එන්නේ සූරිය වැවි. වේලිච්ච මිරිස් එන්නේ ඉන්දියාවේ. තේරුණාද? අමු මිරිස් ලංකාවේ, වේලිච්ච මිරිස් ඉන්දියාවේ. හේතුව උත්තරයි. එහෙනම් එකෙන් කියන්නේ මොකද්ද? ඉන්දියාවේ මිරිස් කිලෝ 4ක් ඉදවලා වේලලා කිලෝ එකක් හදලා නැව් නගලා කොළඹ වරයෙන් බාලා ගුදමේ තියලා පිටකොටුවේ තොග වෙලඳ ගාවට ගිහිල්ලා ගාල්ල කඩේට එනකොට වේලිච්ච මිරිස් කිලෝ එකක් 300යි. අපේ සූර්ය වේවේ ඉඳන්
ගාල්ලට අමු මිරිස් එක 500යි. මොකද හේතුව? හේතුවන් කවරක්වත් නෙවෙයි. ලෝකයේ හැම රටක්ම ප්‍රධාන අවධානය යොමු කරන්නේ නිෂ්පාදන පිරිවැය අඩු කරන්න. නිෂ්පාදනයේ පිරිවැය අඩු කරන්න සලස්මක් නැතුව, ඒකට ආර්ථික දැක්මක් නැතුව අපේ රටේ ජනතාවට සාධාරණ මිලකට ආහාර වෙලක් දෙන්න බෑ. හැබැයි මේගොල්ලෝ තන නිෂ්පාදන පිරිවැය අඩු කරන්න දැක්මක් තියෙනවා. ඉන්දියාවේ අමු මිරිස් කිලෝ එකක් හදන්න රුපියල් 75ක්වත් යන්නේ. එයි බීජ ටික හොඳයි, වගා කරන ක්‍රම හොඳයි, තාක්ෂණය හොඳයි, ආණ්ඩුවෙන් දෙන සහනාධාර හොඳයි. ඒ නිසා ඒගොල්ලන්ට දෙන්න පුළුවන් අඩු මිලට මිරිස්. අපේ අමු මිරිස් කිලෝ එකක් හදන්න 450. ඒ 500ටවත් වික්කේ නැත්තම් ගොවියට ජීවත් වෙන්න විදියක් නැහැ. ඒ නිසා මේ ආර්ථික වැදගත්ම සාධකයක් මේ නිෂ්පාදන පිරිවැය අඩු කරන්න ඕනේ. ඉතින් මම අහනවා මේ ආණ්ඩුවලින් පැවති ආණ්ඩුව වගේම ඉන්න ආණ්ඩු අපේ රටේ මේ නිෂ්පාදන පිරිවැය අඩු කිරීම සඳහා සකස් කරන වැඩපිළිවෙල මොකක්ද? ඕනෑම නිෂ්පාදනයකදී කුසි නිෂ්පාදන වලදී නම් නිෂ්පාදන පිරිවැය අඩු කරන්න ඉස්සෙල්ලාම හොඳ බීජ ටිකක් දෙන්න ඕන. බීජ හොඳට දෙන්න ඕන. හොඳ වගා සලස්මක් තියෙන්න ඕන. හොඳ තාක්ෂණයක් ඇතුළු කරන්න ඕන. අස්වැනු නෙීමේ ක්‍රම තියෙන්න ඕන. ගබඩාකරණයක් තියෙන්න ඕන. හොඳ ප්‍රවාහනය තියෙන්න ඕන. නිලන අස්වැන්න ආරක්ෂා කරගන්න වැඩපිළිවෙලක් තියෙන්න ඕන. ඒ වැඩපිළිවෙලක් හදන්න මේ ආණ්ඩු කවදද කටයුතු කරේ? මට කියන්න. කවදද කටයුතු කරේ? බීජ ගොවිපළ වල වහලා දැම්මා. මහයිලුප්පල්ල මේ ගොවිපළ ඉපිල් වනාන්තරයෙන් පිරුණා. ඊයේ පෙරේද බංග්ලාදේශ කාර්යයට ඒක විකුණලා දැම්මා. පැල්වැහැර බීජ ගොවිපළ CIC කාර්යයට විකුණලා දැම්මා. බිඳුරුවේ බීජ ගොවිපළ වහලා දැම්මා. තමුත්තේගම චීන ගොවිපළ CIC කාර්යයට විකුණලා දැම්මා. බීජ පර්යේෂණ ආයතන ටික වැට්ටුවා. බීජ ගොවිපළ වල වැට්ටුවා. මුලමනින්ම බීජ පිටරටින් ආනයන කරන බීජ මත යැපෙන තත්ත්වයක් නිර්මාණය කරා. එනිසාද ගොවියාට බීජ සඳහා වැඩි මිලක් ගෙවන්න ඕන. පෝරසානාදාර කප්පාදු කරා. පෝර සඳහා වැඩි මිලක් ගෙවන්න ඕන. නව වගා ක්‍රමනේ පැරණි ක්‍රමයටම වගා කරනවා. අස්වැන්න අඩුයි. හොඳ ජල ප්‍රවාහන රටාවක් නෑ. හොඳ ගබඩාකරණයක් නෑ. ප්‍රවාහනයක් නෑ. පසු අස්වැන්නු නාස්‍ය වැඩි. හෙක්ට කොබ්බෑ කඩුව ගොවි පර්යේෂණ ආයතන මේ ළඟදී ඉදිරිපත් කරා වාර්තාවක්. ලංකාවේ නෙළන එළවලු වලින් පරිභෝජනයට ගන්නේ 62යි. 38ක් අපතේ යනවා. ඉතින් අල ගෝවා කිලෝ 100ක් නෙළුවට පරිභෝජනය කරන්නේ 62යි. ඉතින් මේවා හදා ගන්න බැරි වෙන පාලකෙක්. දැන් ගෝවා කොහොමද ගියන්නේ? ගෝවා වැලිමඩ ගෝවා ගලවනකොටම ගලවන ගොවියා කොළ දෙකක් ගලවනවා. ගණ්ඩෙන මුදලාලි ඒ මුදලාලිත් කොළ දෙකක් ගලවනවා. ඒ මුදලාලි ලොරියට ගිහිල්ලා ලොරියට දාලා දඹුල්ල මාකට් එකෙන් බානවා. දඹුල්ල මාකට් එකේ බක්කියට දාන්න කලින් කොළ දෙකක් ගලවනවා. ආයේ ඒ බක්කියෙන් තමයි කොළම එන පිටකොටුවට ගෙන ලොරියට පටවනවා. පටවන්න කලින් කොළ දෙකක් ගලවනවා. දඹුල්ල මාකට් එකට ගියොත් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. බැකෝ වලින් එළවලු ඔය ගලවන එළවලු පටවන්නේ බැකෝ වලින් කුණු ලොරියට. අලිපනිනෝ සමහර කාලෙට. ඉතින් පිටකොටුව ලොරියට පටවනකොට කොළ දෙකක් ගලවනවා. පිටකොටුව ලොරිය ගෙනල්ලා පිටකොටුවෙන් බාලා බක්කියට දානකොට කොළ දෙකක් ගලවනවා. පිටකොටුවෙන් නේද? පිටකොටුවේ මාකට් එකෙන් ගේනකොට ගාලු මාකට් එකට බක්කියට දාන්න කලින් කොළ දෙකක් ගලවනවා. ගෝවාරගෙන යන්න අපම සෝමක්කා ගෙදර ගිහිල්ලා උයන්න කලින් කොළ 4ක් ගලවනවා. දැන් ගෝවා ඉතුරු වෙයිද? මේ ගලවන ගැලවිල්ලටයි භාවන බෑවිල්ලටයි ඉතුරු වෙනවද ගෝවා? නෑ. ගෝවා ගෙඩිය ගලවනකොට බුට් බෝලේ වගේ උයනකොට ටෙනිස් බෝලේ වගේ. කොළ ගලවන. ඉතින් මම අහනවා තමුන්වන්සලගේ මේ පාලකයන්ට පුළුවන් ද අපේ රටේ ජනතාවට සාධාරණ මිලට ආහාර විරක් ලබා දීම සඳහා නිෂ්පාදන පිරිවැයක් අඩු කරන්න? මොකද්ද තියෙන සලස්ම? ඒ නිසා රනිල් වික්‍රමසිංහ මහත්තයලා කවුරු හරි අපේක්ෂා කරන ආර්ථිකය හදයි කියලා ආර්ථිකය හැදුවෙත් නෑ. හදන්න සලස්මකුත් නෑ. ඒ අත්සපනල්ලි මම දැක්ක කියනවා හාල් ගණන් නේද? හාල් පිටරටින් ගේනවා. පොල් ගණන් නේද? පොල් පිටරටින් ගේනවා. එළවලු ගණන් නේද? එළවලු පිටරටින් ගේනවා. දැන් මෙන්න කියනවා. ආණ්ඩුවක් ඕන දෙයකට ආණ්ඩුවක් ඕන නිෂ්පාදනය වැඩි කරන්න.
මේ බඩු ඔක්කොම පිට රටින් ගේන්න නම් ආණ්ඩුවක් ඕනේ නැහැ. කොළඹ හරස් වීදියේ මුදලාල්ලා දෙන්නපත් කරගත්තොත් ඇති. මුදලාල්ලා දෙන්න හොඳට බඩු ටික ගෙනත් දී. ආණ්ඩුව ඕනේ. ආණ්ඩුව නම් මොකටද? සලස්මක් හදලා මේක වැඩි කරන්න, නිෂ්පාදනය වැඩි කරන්න. නිෂ්පාදනය බෙදා හරින්න. ආර්ථිකය කළමනාකරණය කරන්න. මේවට තමයි ආණ්ඩුව ඕනේ. ඉතින් මේ ආණ්ඩුවට ඒවා කරන්න පුළුවන් වුණාද? බෑ. හාල් ගේනවල පිට රටින් පොල් ගේනවා, පිට රටින් එළවලු ගේනවා, පිට රටින් පොල් ගේන්න බෑ පිට රටින්. අපේ රටේ තියෙන බලවත් පනතක් කොරන්ටයින් ඇක්ට් එක. සාක නිරෝධයන පනත. අපේ රට දූපතක්. ඒ නිසා පොල් කියන අපේ රටේ ප්‍රධාන වගාවක්. නිසා පොල් වගේ වගාවක් අපේ රටට පිට රටින් ගේන්න බෑ. අපිට විවිධ රෝග බෝ වෙන්න පුළුවන් නිසා සාක නිරෝධන පනත අනුව පොල් ගේන්න තහනම්. මං කිව්වා මේක පාර්ලිමේන්තුවේ. රනිල් වික්‍රමසිංහ මහත්තයා පොල් ගේන්න කතා කරනකොට පාර්ලිමේන්තුවේ අපි කිව්වා පොල් ගේන්න බෑ කියලා. ඒතර රනිල් වික්‍රමසිංහ මහත්තයා කියනවා පොල් ගේන්න බැරි කට්ට පිටින්නේ අපි ගේනවලු ගාලා. දැන් පොල් ගාලා ගේන්න හදන්න. ඉතින් ඒ නිසා ආර්ථිකය හැදුවෙත් නෑ. ඒ නිසා කවුරු හරි බලාපොරොත්තු වුණා නම් ආර්ථිකය හදයි කියලා ඡන්දෙ දුන්නා නම් ඡන්දෙ දෙන්න එපා. ආර්ථිකය හදන්න නෙවෙයි අඩුම තරමේ පොළොන්නරුවේ වී වගා කරපුවාම ගාල්ලේ ජනතාව සහල් පරිභෝජනය කරනවා නම් පොළොන්නරුවේ වී ටික සාධාරණ මිලකට හාල් කරලා ගාල්ලේ ජනතාවට දෙන්න සමත් වුණා. මම අහන්නේ ඔයගොල්ලන්ට මේ ආණ්ඩු සාර්ථකද? සාමාන්‍යයෙන් අපි දන්නව කවුරු වී මිල අඩු වෙනම් හාල් මිල අඩු වෙනවා. වී මිල වැඩි නම් හාල් මිල වැඩි වෙනවා. හැබැයි අපේ රටේ මොකද වෙලා තිබෙන්නේ? වී මිල අඩුයි හාල් මිල වැඩි. එහෙම වෙන්නේ කොහොමද? වී වලින් නෙමෙයිද හාල් හදන්නේ? මොකද්ද මේ සිද්ධ වෙලා තිබෙන්නේ? අපේ රටේ වී සහල් වෙළඳපොළ මෝල් හිමියන් 3 දෙනෙකුට පාලනය කරගන්න පුළුවන් වෙලා තිබෙනවා. කවුද 3 දෙනා? එක්කෙනෙක් මෛත්‍රීපාල සිරිසේන මහත්මයාගේ මල්ලි, අරලිය සහල් ඩඩ්ලි සිරිසේන. අනිත් එක්කෙනා නිපුණ සහල් සිරිපාල ගම්ලා. අනිත් එක්කෙනා නිව්රත්න සහල් රත්න මුදලාලි. මේ 3 දෙනාට පුළුවන්කම ලැබිලා තියෙනවා වී මිල පාලනය කරන්න. ඒ වගේම හාල් මිල තීරණය කරන්න. අපේ රටේ වීසා සාල් වෙළඳපොළ විකෘතියක් තිබෙන්නේ. වී මිල අඩුයි හාල් මිල වැඩි. ඒක විකෘතියක්. හැබැයි මුදලාල්ලට බැලලා වැඩක් නැහැ. මුදලාල්ලා ඉන්නේ ලාභ ගන්න තමයි. ආණ්ඩුවක් ඕන එක පාලනය කරන්න. අන්න ඒ නිසා තමයි වී අලි මණ්ඩලය තිබෙන්නේ. වී අලි මණ්ඩලය අස්වැන්න යන කාලෙට වී තොග රැස් කරනවා. හාල් මිල ඉහළ යනකොට මොකද්ද වී අලි මණ්ඩලය කරන්නේ? Taman සතුව තියෙන වී ටික මෝල් වලට දීලා අඹරලා අඩු මිලට හාල් ටික වෙළඳපොළට එවන්න. ඕක තමයි පාලනය කරන්න ඕනේ. සාමාන්‍යයෙන් අපි දන්නවා ඔය හාල් වී සූත්‍රය මෙහිමයි. වී කිලෝ එකක මිල 3න් බෙදලා 10න් වැඩි කරපුවාම මෝලෙදී හාල් කිලෝ එකක මිල එනවා. වී කිලෝ එකක් රුපියල් 30යි නම් 3න් බෙදපුවාම 10යි, 5න් වැඩි කරපුවාම 50යි. එහෙනම් වී කිලෝ එකක් රුපියල් 30ට ගත්තොත් මෝලෙදී හාල් කිලෝ එකක් රුපියල් 50යි. ප්‍රවාණ ගාතු 750යි, තොග වෙළඳාට රුපියලයි, සිල්ලර වෙළඳාට රුපියල් 5ක් තිබ්බත් රුපියල් 30ට වී කිලෝ එකක් ගත්තොත් හාල් කිලෝ එක 54ට වඩා අඩු වෙන්න ඕනේ. වී කිලෝ එකක් උඩරිම ගිය 39. 39 3න් බෙදුනහම 13යි. 13 5න් වැඩි කරපුවාම 65යි. ප්‍රවාණ කුලි 750යි. තොග වෙළඳාට ගලාපේ රුපියලයි, සිල්ලර වෙළඳාට ගලාපේ රුපියල් 5ක් තිබ්බත් හාල් කිලෝ එක 72ට වඩා අඩු වෙන්න ඕනේ. අපේ රටේ කිසිදු සාධාරණ හේතුවක් නැහැ හාල් කිලෝ එකක් 72කට වඩා වැඩි වෙන්නේ. එයි වී ගණන් ගියේ 39ට වඩා. උපරිම ගත්ත වී කිලෝ එක 39 නම් හාල් කිලෝ එක දෙන්න පුළුවන් 72කට. හැබැයි වී කිලෝ එක 39ට වඩා අඩුවෙන් ගන්නවා හාල් කිලෝ එක 110ට දෙනවා. ඇයි වී සහල් අධිකාරීත්වයක් මෝල් හිමිය 3 දෙනෙක් අතේ තියෙනවා. ඒක බින්දින්න තමයි වී අලුයි මණ්ඩලෙ තිබෙන්නේ. අපි අමාත්‍ය දූරදර්ශන කාලේ කුසිකර්ම අමාත්‍යාංශ අපි සතුව වී අලුයි මණ්ඩලෙ තිබ්බා. මේ විදිහටම හාල් බිල ඉහළ යනකොට වී අලුයි මණ්ඩලේ වී තොග සුළු මෝල් හිමියට දෙනවා අඹරලා දෙන්න කියලා. කිලෝ 100ක් දුන්නාම ඒගොල්ලෝ හාල් 65ක් දෙන්න ඕන. වී කිලෝ 100ක් දීපුවම හාල් කිලෝ 65ක් දෙන්න ඕන. එඹරුම් කුලිය කිලෝ එකකට රුපියල් 3ක් දෙනවා. එතන වී කිලෝ 100ක් දුන්නාම හාල් කිලෝ 65ක් දෙන්න ඕන. කිලෝ එක එඹරුම් කුලිය රුපියල් 3 ගානේ දෙනවා. එතකොට මොකද කරන්න පුළුවන්? එතකොට මොකද්ද කරන්න පුළුවන්? දැන් එනවා හාල් මිල ඉහළ යනකොට ආණ්ඩුව තිබෙන්නේ මොකද්ද? Taman සතුව තියෙන වී තොග වී මෝල් හිමියන්ට දීලා අඹරලා
වී කිලෝ 100ට හාල් කිලෝ 65ක් අරගෙන ඇඹරුම් කුලේ රුපියල් 3 ගානේ දීලා ඒ හාල් ටික සතසරහා විකුණන්න තිබ්බා. එහෙනම් ආණ්ඩුවට තිබ්බා සතොසේ තමන්ගේ රටේ හාල් රුපියල් 72කට වඩා අඩුවෙන් දෙන්න. එහෙම වුණා නම් අරලිය මුදලාලට 75 කරන්න බෑ. නිපුණ හාල් මේ අරලිය මුදලාලට 100 කරන්න බෑ. නිපුණ හාල් 110 කරන්න බෑ. අන්නේ කන්ට්‍රෝල් පවර් එකට තමයි ආණ්ඩුවක් තියෙන්නේ. එතන මේ වෙළඳපොළ කළමනාකරණය කරන තමයි ආණ්ඩුව තියෙන්නේ. හැබැයි සමත් වුණා දේව කරන්න මේ පාලකයෝ. මේ කිසි පාලකෙක් ඒව ඉටු කරන්න සමත් වුණේ නෑ. හාල් බිල ඉහිල කිව්වා මෝල් හිමියන්ට බයින්න බැනලා වැඩක් නෑ. ආණ්ඩුව මොකද කරේ ඒ වෙනුවට? වීඅලු මණ්ඩලේ වීතක තිබ්බා. ඒ වීතක ටික ඔක්කොම වික්කා. කතරගම දේවාලයේ බස්නායකල මේ කුමාරගේට මෝලා පැත්ත පලාතක නෑ. කුමාරගේ වී ටික අරගෙන ගත්තේ 33ට. ඒ ගබඩාවෙන් අනිත් ලොරියට පැටවුවා 39. මිනිහාගේ ලොරියටවත් පටව ගත්තේ නෑ. හරිද? මතක තබා ගන්න. ඉතින් වීටෝ ලක්ෂ 2ක් ගණන් හදන්න. දෙක වැඩි ලක්ෂ 2 වැඩි. ඒ කියන්නේ ලක්ෂ 2 වැඩි කිරීම 1000 වැඩි කිරීම 6. ගාන හිතා ගන්න. හරිද? ලක්ෂ 2000 ලක්ෂ 12000. ගබඩාවෙන් ගත්ත අනිත් ලොරියට පැටව ඔච්චරයි. වී අල්ලලත් නෑ දැකලත් නෑ. අන්තිමට මොකද වුනේ? අන්තිමට ඒ කුමාරගේ වීඇලු මණ්ඩලේ වී ටිකත් අන්තිමට අර මොලිමිය ගාවට ගියා. මට ඩඩ්ලි කතා කරලා කිව්වේ මෛත්‍රීපාල මහත්තයාගේ මල්ලි. මාර වැඩි മന്ത്രിතුමා වීඇලු මණ්ඩලේ වී තුන්නා අපිට එක වීයටක්වත් ගන්න බැරුණා කිව්වා. අන්තිමට ඒගොල්ලෝ වී ගත්තා ඒ කුමාරගේ වී ටික. අන්තිමට වීඇලු මණ්ඩලේ වී ටිකත් ඒගොල්ලන්ගේ අතට ගියා. ඉතින් අදත් හාල් මිල තීරණය කරන්නේ ඒගොල්ලෝ. ඒ නිසා රටේ හාල් මිල ඉහළ ගියේ හිගයක් නිසා නෙවෙයි. හාල් හිගයක් තියෙනවා. කඩේට ගිහම හාල් නැද්ද? මුදලාලි කියනවාද අපේ කඩේ හාල් ඉවරුණා අනිත් කඩේට යන්න? ඒ කඩේට ගිහපුවම කියනවාද හාල් ඉවරයි කියලා? නෑ. හාල් තියෙනවා ගණන්. හාල් මිල ගිහිලා ගියේ ගියක් නිසා නෙවෙයි මේ විකෘතිය නිසා. ඒ නිසා මේ පාලකයන්ට ආර්ථිකය හදන්නත් බෑ. අඩුමතරමේ ආර්ථිකයේ සරල දේවල් කළමනාකරණය කරන්නත් බෑ. ඒ නිසා අපි කියන්නේ මේ සැරේ තමුන්නාන්සලා එක්සත් ජාතික පක්ෂයට කන්ද දෙන්න එපා. ආර්ථිකය හදයි කියලා බලාපොරොත්තු වුණා නම් දෙන්න එපා. හොරකන් හොරු අල්ලයි කියලා බලාපොරොත්තු වුණා. හොරකන් නොකරදී කියලා බලාපොරොත්තු වුණා. ආර්ථිකය හදයි කියලා බලාපොරොත්තු වුණා. දෙන්න එපා. සානාදාර කැපුවා දෙන්න එපා. බැරි වෙලාවත් තමුන්නාන්සලා මේ සැරේ ඡන්දෙ දුන්නු. ගාල්ල තමුන්නාන්සලා හිටන්න පුළුවන්. ගමේ ඉල්ලන්නේ දන්න එක්සත් ජාතික පාක්ෂික අපේ ඥාතියෙක් අපේ හිතවතෙක් අපේ මලගෙදරත් ආවා දෙනවා ඡන්දෙ. ඡන්දෙ ඉවරුනහම රනිල් වික්‍රමසිංහ මහත්තයා කියනවාද පෙබරවාරි මාසේ 10 වෙනිදාගෙන් පස්සේ ගාල්ල දිස්ත්‍රික්කේ නම් අපිට ඡන්ද හම්බෙලා තියෙනවා. මේ ඡන්ද ඔක්කොම හම්බුනේ ඥාතිකමට යාළුකමට එහෙම කියනවද? නෑ. රනිල් වික්‍රමසිංහ මහත්තයා කියනවා ගාල්ල දිස්ත්‍රික්කේ ජනතාව එක්සත් ජාතික පක්ෂයට ඡන්ද දී ඇත. එතුමාලා අවුරුදු 3ක් තිස්සේ කරන ලද වැඩපිළිවෙල අනුමත කොට ඇත. අපි පාර්ලිමේන්තුවෙන්කුත් නැගිටලා බැඳුම් කරගෙන කියන්නේ. දැන් ඕගොල්ලෝ කියන්න එපා. ඕගොල්ලෝ එක ගිහිල්ලා ගාල්ලටත් කිව්වා. ගාල්ලේ ජනතාව බැඳුම් කරේ හොරකමක් සිදු නොවූ බව. නේද? සිදු නොවූ බව අනුමත කොට ඇත. තමුන්නාන්සලා කරන වැඩෙන් අපිත් කටවල් වෙන්නේ. ඡන්දෙ දුන්නොත් තියෙන්නේ. නේද? බඩු මිල ඉහළ ගියා. ජනතාව අනුමත කරා. එහෙනම් තමුන්නාන්සලා අද කියලා යන්න. භාණ්ඩ මිල ඉහළ ගියනවා. තමුන්නාන්සලා ඡන්දෙ දුන්නොත් අලුත් අවුරුද්දට කලින් තෙල් මිල, ගෑස් මිල, විදුලි මිල, ජල බිල ඉහළ යනවා. අද කියලා යනවා. හරිද? එනිසා තමුන්නාන්සලා එක්සත් ජාතික පාක්ෂිකය මේ සැරේ ඡන්දෙ දෙන්න එපා. ඡන්ද නොදුන්න කියලා රනිල් මහත්තයාගේ අගමැතිකමට මුකුත් වෙන්නෙත් නැහැ. එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවට මුකුත් වෙන්නෙත් නැහැ. හැබැයි ඡන්ද දෙන්න එපා. එක්සත් ජාතික පාක්ෂිකයන් අපි දන්නවා මේ අවුරුදු 3 එක්සත් ජාතික පක්ෂ පාලනය පිළිබඳව සතුටටපත් වෙලා නැහැ. නේද? විරුද්ධයි. මලගෙදර බයිනෝ. කඩපොලේ බයිනෝ. බස් එකේ බනිනෝ. හිටපු ගමන් ගෙදර ගිහලා නෝනටත් බයිනෝ. මගුල ඔහේ ඉඳ තමයි ඡන්දෙ දුන්නේ කියලා. බැලන වැඩක් තියෙන නෝනට. අවස්ථාව ඇවිල්ලා තියෙනවා. පෙබරවාරි මාස 10 වෙනිදා ඡන්දෙ දෙන්න එපා. අන්න රනිල් වික්‍රමසිංහ මහත්තයා බයක් ඇති කරන්න ඕන. තමුන්නාන්සේ මේ අවුරුදු 3 රට පාලනය කරපු විදිහට අපි කැමති නෑ කියලා සංඥාව දෙන්න. ඒතොර එතුමා දන්නවා මේ විදිහට මිතුරු අවුරුදු දෙකක් ගියොත් අගමැතිකමට තට්ටු වෙනවා. දැන් අපි දෙන්න ඕන මොකද්ද? ඔයා මේ විදිහට රට පාලනය කරන්නේ
අගමැතිකමට තට්ටු වෙනවා කියන සංඥාව පෙබරවාරි මාසේ 10 වෙනිදා දෙන්න. එතකොට අඩුම තරමේ ඉතුරු අවුරුදු දෙකේවත් ජනතා විරෝධී වැඩ ටිකක් අඩුවෙන් කරයි. මං කියන්නේ නොකර ඉඳී කියලා. අඩුවෙන් කරයි. ඇයි? අගමැතිකමට තට්ටු වෙනවා. නිසා මේ වෙලාවේ තිබෙන්නේ ආණ්ඩුවට සංඥාවක් දෙන්න අවුරුදු 3 තමන්ගේ පාලනය පිළිබඳව අපි සතුටු නෑ. ඉතුරු අවුරුද්දකවත් මොකක් හරි කරගන්න. මේක නිකන් අර යකා බැඳලා වැඩ ගන්න තියෙන වෙලාව. කොණ්ඩදිනිය හාමුදුරුවෝ වගේ. නේද? බඳින්නේ කවද්ද? පෙබරවාරි 10. හොඳට බැඳු ඉතුරු අවුරුදු දෙකේවත් විනාශකාරී වැඩ නොකර ඉන්න. ඒ නිසා තමුන්නාසෙලා පෙබරවාරි මාසේ 10 වෙනිදා එක්සත් ජාතික පක්ෂයට කතරයක් ගැහුවෝ. එයින් අනුමත කරන්න කවරක්වත් නැවේ මේ ආණ්ඩුවේ අවුරුදු 3ක විනාශකාරී පිළිවෙත විනාශකාරී වැඩපිළිවෙල තමුන්නාසෙලා අනුමත කරා වෙනවා. මම හිතන්නේ කවර එක්සත් ජාතික පාක්ෂිකවත් මේ අවුරුදු 3 වැඩපිළිවෙල අනුමත කරයි කියලා. ඒ නිසා දෙන්න එපා. එහෙනම් දෙන්න කාටද? මෛත්‍රීපාල මහත්තයට නෑ. ඒ ආණ්ඩුවේ අනිත් පළුව. නේද? ඒ ආණ්ඩුවේ අනිත් පළුව. ඔය දෙන්න කතා වෙලා කරන්නේ. මෛත්‍රී මහත්තයා රනිල් මහත්තයා මේ දවස්වල අපි හොඳට පේනවා ලොකු රණ්ඩුව වගේ. නේද? මේ කරන්නේ කතා වෙලා. ඇයි? ආණ්ඩුවේ විරෝධය එකතු කරන එක්සත් ජාතික පක්ෂයට. විරෝධී ටීම් එක මෛත්‍රීපාල මහත්තයා. ආණ්ඩුව රනිල් විපක්ෂ මෛත්‍රී. හැබැයි දෙකම ආණ්ඩුවේ. ආණ්ඩු විරෝධී ඡන්දය දෙන්න ගන්න මේ හදන්නේ. දෙන්න කතා වෙලා කරන්නේ. මං හිතනවා තව කියලා යන්න. පෙබරවාරි මාසේ 10 වෙනිදාට කලින් තව රණ්ඩු පෙන්නයි. කැබිනට් මණ්ඩලයෙන් හිටි හැටි නැගිට යයි. අප්පට අපි හිතනවා රණ්ඩු වෙනවා තමයි හොඳට කියලා. බොරු. හරිද? එහෙම නැත්තම් කියයි නේද? දෙන්න දෙගොල්ලෝ අතර ලොකු රණ්ඩුවක් වෙන්න බොරුවක් මේ කරන්නේ. මේ දෙන්න එකතු වෙලා කතා වෙලා මේ කරන්නේ. රනිල් උඹ ඵලයන් ওই පැත්තේ මල්ලක් අරගෙන ඒ මල්ලට ඡන්ද ටික දාගනි. මෛත්‍රී මම එන්නම් මේ පැත්තේ මල්ලක් අරගෙන ඒ මල්ලට ඡන්ද ටික දාගන්නම්. පෙබරවාරි මාසේ 10 වෙනිදාගෙන් පස්සේ මලු දෙකේම ඡන්ද ටික එක මල්ලට දාලා කියනවා ජනතාව ආණ්ඩුවේ වැඩ පිළිවෙල අනුමත කොට ඇත. දෙකම ආණ්ඩුවේ. දැන් එක්සත් ජාතික පක්ෂයට විරුද්ධයි කියලා මෛත්‍රීපාල මහත්තයාට ඡන්ද දුන්නා කියලා සිතක් වෙන්නේ නැහැ. දෙකම එකයි. එයි එක ආණ්ඩුවනේ. මංගල සමරවීර මුදල් නැමැති UNP ගේ. ලසන්තල ගෙවන්න මුදල් නියෝජ්‍යමති ශ්‍රී ලංකාවේ. ප්‍රවාහන නැමැති නිමල් සිරිපාල ශ්‍රී ලංකාවේ. ප්‍රවාහන නියෝජ්‍යමති අශෝක අබේසිංහ UNP ගේ. මහාමාර්ග මැති කිරියල්ල UNP ගේ. මහාමාර්ග නියෝජ්‍යමති ඩිලාන් පෙරේරා ශ්‍රී ලංකාවේ. समृद्धि मती एसपी श्रीलंका की समृद्धि नियोज्यमती रंजन रामनायक यूएनपी की धीवर मती महिंद अमरवीर श्रीलंका की धीवर नियोज्यमती दिलीप पेदारच्ची यूएनपी की वारिमार्गमती सोईसा श्रीलंका की वारिमार्ग नियोज्यमती रंगे भंडार यूएनपी की ඉතින් මේකම කට්ටිය. එකට අමාත්‍යංශ කරනවා, එකට ආණ්ඩු කරනවා, අපිට අවිල කියන මොකද්ද? බෙදිලා ඡන්දෙ ඉන්නනවා. බොරුවක් කරන්නේ. දෙකක්ද මේ එකක්. රනිල් මහත්තයා ආණ්ඩුව එක පළුවක්, මෛත්‍රීපාල මහත්තයා ආණ්ඩුව අනිත් පළුව. පළු දෙක දෙපැත්තෙන් ඡන්දෙ ඉල්ලලා ඡන්දෙන් පස්සේ එක මල්ලකට දාලා කියනවා ආණ්ඩුවේ වැඩපිළිවෙල ජනතාව අනුමත කොට ඇත. ඒ නිසා දෙන්න එපා. දෙන්න එපා. එහෙනම් අර අලුත් පක්ෂේ මොකද්ද? මොකද්ද GL ගේ පක්ෂය නේද? එහෙනම් දැන් GL පිරිස්ගේ මහත්තයාගේ පක්ෂයටද? එපා. GL පිරිස් මහත්තයලා තමයි මේ ගාලු නගර සභාව මේ ගාල්ලේ ප්‍රාදේශ සභාව මම හිතන්නේ ඔක්කොම වගේ දිගු කාලයක් පාලනය කරේ නේද? මහින්ද මහත්තයලාට. ඉතින් ඒගොල්ලෝ තමයි පාලනය කරේ. එනිසා ඒගොල්ලෝ පාලනය කරලා දැන් අසාර්ථක වෙලා තිබෙන්නේ. ඒ නිසා තවදුරටත් ඒගොල්ලන්ට දෙන්න එපා. හැබැයි ඒගොල්ලෝ ඇවිල්ලා කියන්නේ මොකද්ද? නෑ නගර සභාව නෙවෙයි ඒව නෙවෙයි යකේද මොකද්ද? මන්දක පෝස්ටර් ගහලා තියෙනවා මහින්ද මහත්තයා අගමැති කරන්න ඡන්දෙ දෙන්න. ඇත්තද? මේ ඡන්දෙන් මහින්ද මහත්තයා අගමැති කරන්න පුළුවන්ද? පුළුවන්. එහෙම නේද කියන්නේ? මහින්ද මහත්තයා අගමැති කරන්න ඡන්දෙ දෙන්න. ඇත්තද මේ බොරුවක්? පළාත් පාලන ඡන්ද මේක.
පළාත් පාලන ඡන්දයෙන් මහින්ද මහත්තයට අගමැති වෙන්න පුළුවන් නම් මහා ඡන්දයක් ඕනේ. අගමැති තෝරච්චතේ මහා ඡන්දි. මේ කවුද තෝරන්නේ යන්නේ? මේ තෝරන්නේ යන්නේ ගාලු නගර සභාවේ නගරාධිපති. දැන් මහින්ද මහත්තයට මේකෙන් අගමැති වෙන්න පුළුවන්ද? මම දැක ඩලස්සලහ පෙරමු කියනවා. පෙබරවාරි මාසේ 10 වෙනිදා දෙන්නලු ඡන්දේ. හරිද? මහින්ද මහත්තයා අගමැති කරලු නතර වෙන්නේ අවුරුද්දකට කලින්. පට්ටපල් බෝල්. එහෙම කරන්න පුළුවන්. පළාත් පාලන ඡන්දයෙන් අගමැති කෙනෙක් කර තෝරපු ඉතිහාසයක් අහලා තියෙනවා. ලංකාවේ නෑ ලෝක ඉතිහාසෙ කොහේ හරි තියෙනවා. නගර සභා ඡන්ද තිබ්බා අගමැති කෙනෙක් තෝරලා මොන ලෝකෙවත් එහෙම වෙලා නෑ. සමේ බොරුවක් කියන්නේ. ඇයි ඒ බොරුව කියන්නේ? ඇයි ඒ බොරුව කියන්නේ? ඒ බොරුව කියන ගමේ බහඬ ටික විකුණ ගන්න බෑ. ගමේ සෙට් එක ගැන ගමේ අය දන්නවා. දැන් මන් දැක්ක පෝස්ටර් ගහනවා මහින්ද මහත්තයාගේ රූපේ නේද? පෝස්ටරෙන් එකයි. ඉල්ලන අපේක්ෂකගේ මූණ මුද්දරේ සයිස්. නේද? පෝස්ටරේ ගත්තාම මහින්ද මහත්තයා ඉන්න පෝස්ටරේ පුරවලා. නගර සභාවට ඉල්ලන කෙනා ඉන්නවා මුද්දරේ සයිස් හැංගිලා. ඇයි හැංගින්නේ? ඇයි හැංගින්නේ? බහන්න කවුද කියන්න දන්නවා? අපේ නලින් හේමගේ සහෝදරයා. නේද? ඔක්කොම විස්තර කියලා ඇත්තේ නගර සභාවේ කට්ටිය. ගෙවල් බෙදාගත්තු විදිය, කඩ කාමර බෙදාගත්තු විදිය. නේද? මේ ඔක්කොම කියලා තියෙන්නේ. ඒ නිසා ඒගොල්ලෝ හැංගිලා ඉන්නවා. එළියට දාලා තියෙනවා මහින්ද මහත්තයා. ඇයි? අපේ අර ගම්වල කියමනක් තියෙනවා. ගමේ වෙදා ගැන ගමේ කට්ටිය දන්නවා. මේ ගමේ වෙද්දු අපිට හිතපු ගමන් නේද? ඔය ගම් වලට ගිහපම අපෙත් අහනවා සහෝදරයා. ඕගොල්ලන් ගමේ ඉන්න මේ හාස්කම් සහිත වෙදෙක්. ඒතර තමයි අපි දන්නේ වෙදෙක් ඉන්න බව. හොර වෙදෙක්. ඉතින් ගමේ වෙදා ගාවට ගමේ අය යන්නේ. ඒ නිසා මේකෙදි මොකද කරලා තියෙන්නේ? ගමේ වෙද්දු ටික හංගලා තියෙන්නේ. ගමේ වෙද්දු හංගලා රටේ වෙදා දාලා තියෙන්නේ. මහින්ද මහත්තයා. ඇයි ජනතාවගේ තාමත් පොඩි ලෙන්ගත්කමක් තියෙන කට්ටිය හිතනව නේද? ඡන්දේ දුන්නාම මහින්ද මහත්තයා ඡන්දෙ ඉල්ලනවා. ඡන්දේ දුන්නාම ගාලු නගර සභාව නගරාධිපති කරන්න පුළුවන්. එහෙම වෙනවද? මං කියන්නේ ඡන්දෙ දෙන්න මේ නගර සභාවේ മന്ത്രി කෙනෙක් වෙන්න පුළුවන් මහින්ද මහත්තයාට. වෙන්නේ නැහැ නේ. එතුමට වඩා මේ ඡන්දෙ වෙන්න තිබ්බේ කවුද? බෙලියත්ත ප්‍රාදේශ සභාවේ සභාපති වෙන්න තිබ්බා වුණා. ඊට වඩා දෙයක් මේ ඡන්දෙ වෙන්න බෑ. ඒකත් දැන් බෑ. නාම යෝජනා අරන් ඉවරයි. නේද? කලින් කල්පනා කරනම් බෙලියත්ත ප්‍රාදේශ සභාවේ සභාපති වෙන්න පුළුවන්. ඊට වඩා වෙන්න කිසි දෙයක් මහින්ද මහත්තයාට මේකෙන් වෙන්න බෑ. එහෙනම් මේ කියන්නේ මොකද්ද? මේ කියන්නේ මොකද්ද? ඇයි මේ මහින්ද අගමැති කරමු කියන්නේ? ඇයි අනිත් අය හැංගෙන්නේ? අනිත් අය ගැන දන්නවා. මේ නගර සභාව පාලනය කරේ සෙට් එක තමයි. මේ නගර සභාවේ ධනෙ හොරකම් කරේ ඒගොල්ලෝ තමයි. ඒ වගේම ජනතාවට වෙන්න ඕන කාර්ය ඉටු නොකර ඒගොල්ලෝ තමයි. ඒ මුදල් නාස්ති කරේ ඒගොල්ලෝ තමයි. නගර සභාවේ තියෙන දේපල බෙදාගත්ත ඒගොල්ලෝ තමයි. හොඳට දන්නවා ගමේ අය. ඒ නිසා තමයි රටේ බෙදා දාගෙන ඡන්දෙට ඉන්නේ. සමේ රැවටීමක් කරන්නේ. ඒකට අහු වෙන්න එපා. දෙක මොකද්ද කියන්නේ? දෙක රට බෙදෙන එක වළක්වන්න දෙන්න ওই ඡන්දේ. එතුමාලාට ඡන්ද දුන්නේ නැත්නම් රට බෙදෙනවලු. ඇත්තද මේ නගර සභා ඡන්දේ රට බෙදෙනවා. මන්දක කඩවත ගිහිලා මහින්ද මහත්තයා කියනවා එතුමාලාට ඡන්දේ හම්බුනේ නැත්නම් ඊළම හැදෙනවලු. දැන් ඊළම කියන වචනේ දෙමළ දේශපාලකෙක්වත් පාවිච්චි කරන්නේ නැහැ. හැබැයි මහින්ද මහත්තයා කෙනෙකුලන් ඡන්දේ හම්බුනේ නැත්නම් ඊළම හැදෙනවා. මේ බොරු කියන්නේ. 2015 මොකද්ද කිව්වේ? 2015 මෛත්‍රීපාල මහත්තයා මේ පැත්තෙන් ඉල්ලුවා. මහින්ද මහත්තයා මේ පැත්තෙන් ඉල්ලුවා. මොකද්ද වෙලා කිව්වේ? මේ වගේම රැස්සිම් තියලා මේ වගේ ගම් වලට ඇවිල්ලා කිව්වා මහින්ද මහත්තයා පරාද වුණොත් එතුමා අරන් ගිහලා විදුලි පුටිය වාඩි කරනවා කිව්වා. කිව්වේ නැද්ද? කිව්වනේ. නේද? අපේ අම්මලා අක්කලාගේ පපුව හොස් ගාලා පත් වුණා. මේ ඉන්න නායකතුමා විදුලි පුටිය වාඩි කරනවා කියනවා. ඒක වාඩි වෙලා සපන්න එකට ඉන්න නෙවෙයිනේ. තප්පර 8යි සුටුස් ගාලා යන්නේ. හරිද? ඉතින් කට්ටිය බය වුණා. විදුලි පුටේ වාඩි වෙනවා කියලා කිව්වා. ඉතින් කට්ටිය මහින්ද මහත්තයා විදුලි පුටේ වාඩි කරන එකෙන් බේරගන්න ඡන්දෙ දුන්නා. බේරගන්න බැරුණා පෙරදුනා. දැන් අවුරුදු 3යි. කෝ විදුලි පුටුව? කෝ? කරන්ට් එක කපුවද? කෝ විදුලි පුටුව? අන්න එදා විදුලි පුටුව ගැන කිව්වේ බොරුවක්. පෙරදුන හින්දා අහු වුණා බොරුව. බැරි වෙලාවත් එදා දිනුවනම් මේ ඡන්දෙත් ඇවිල්ලා කෙනේ විදුලි පුටුව. දැන් මේ සැරේ කියන්න බෑ. වැඩේ අවු වෙලා තියෙන මාට්ටු වෙලා තියෙන. ඇයි එදා බොරුවක්?
ඒ නිසා මේ සැරේවිලා කියලා මොකද්ද? රට බෙදෙනවා. දේශපාලන ව්‍යාපාර මම තමුන්නාන්සලට එකක් කියනවා. අපේ මේ ව්‍යාපාරේ ඉන්න මහත්තුරු ඒගොල්ලෝ දිනපතා දෛනික ව්‍යාපාරයේ දෙනවා. දීවර යන මුහුදු යන දීවරය ඕ රස්සාව මුහුදු. සමහරට සතේ 3-4 මුහුදේ ඉන්නේ. නේද? කුසකර්මාන්තයේ දෙන ගොවියා එයා දවසේ වැඩි වෙලාවක් කුඹුරේ ඉන්නවා. දේශපාලකයා දවසේ වැඩි වෙලාවක් දේශපාලනය කරනවා, තොරතුරු හොයනවා, රටේ සිද්ධ වෙන දේ දන්නවා. ඒ තමුන්නාන්සලා මේ රැස් වෙන්නේ. තමුන්නාන්සලා මෙතන රැස් වෙන්නේ මම දේශපාලකයෙක්, මම අපි රටේ සිද්ධ වෙන දේවල් පිළිබඳ අවධානයෙන් ඉන්නවා. ඒවා අපි දන්නවා කියලා තමුන්නාන්සලා හිතනවා. නේද? ඒ නිසා තමුන්නාන්සලා අහන්න එනවා මොකද්ද රටේ වෙන්නේ කියලා දැනගන්න. දැන් දේශපාලකයාගේ වගකීම මොකක්ද? රටේ සිද්ධ වෙන ඇත්ත කරුණු සිදුවීමින් තිබෙන දේ ජනතාවට කියන එක. ඒක තමයි දේශපාලන ව්‍යාපාරික දේශපාලකයෙකුගේ වගකීම. ජනතාවට වෙන වැඩ තියෙනවා. දේශපාලකයා කියනවා ඇවිල්ලා වෙන දේ. ඒක තමයි අපේ වැඩේ. කඩේ මුදලාලිගේ වැඩේ බඩු විකුණන්න. දීවරයාගේ වැඩේ නේද? එහෙට මෙහෙට යනවා හැම වෙලාවෙම. ඒගොල්ලෝ දෛනිකව හැම වෙලාවෙම දේශපාලන ගැන උනන්දු වෙන්නේ නැහැ. හැබැයි දේශපාලකයා හැම වෙලාවෙම ආර්ථිකයෙන් රටේ සිද්ධ වෙනව මොනවද උනන්දුවෙන් ඉන්නේ. සතරතුරු දේශපාලකයා දන්නවා. මේ එන්නේ ජනතාව මොකටද? රටේ සිද්ධ වෙන දේවල් අහගන්න. එහෙනම් දේශපාලකයාගේ වගකීම මොකද්ද? කඩේ මුදලාලිගේ වගකීම තමයි නරක් නොවුණු බඩු විකුණන එක. කඩේ මුදලාලිගේ වගකීම. දීවරයාගේ වගකීම නේද? කුණු වෙන්නේ නැතුව මාළු ටිකක් දෙන එක. ගොවියාගේ වගකීම වසවිස වලින් තොර ආහාර එළවලු ටිකක් දෙන එක. දේශපාලකයාගේ වගකීම ප්‍රධාන එකක් රටේ සිද්ධ වෙන ඇත්ත දේ ජනතාවට කියන එක. ඒක තමයි දේශපාලකයාගේ වගකීම. නිසා දේශපාලකයට අයිතියක් නැහැ ජනතාවට බොරු කියන්න. අසත්‍ය කරුණු කියන්න. මමත් අපේ නලින් හේවගේ සහෝදරය අපේ පක්ෂ හැමදෙනාම තමුන්නාන්සලාට මේ කියන කරුණ හැම කරුණක්ම සත්‍ය කරුණු. ඒක තමයි අපේ වගකීම. ජනතාවට ඇත්ත කියන එක. යම් කරුණක් පිළිබඳ දෙගිඩියාවක් තිබෙනවනම් සැකයක් තිබෙනවනම් අපි ඕන කරන් නලින් හේවගේ සහෝදරයන් අහලා තියෙනවා. ගාල්ලේ මොකක් හරි සිද්ධ වුණාම සහෝදර අපිට වාර්තා කරනවා. නැවත නැවත අපි අහනවා. අවුස්ස අහනවා. එහෙමමද උනේ කියලා අහනවා. ඒ තරම් අපි කරුණක් කියනකොට ඒකේ සත්‍ය පිළිබඳව 100% විශ්වාසකින් තොරව අපි එකක් කියන්නේ. ඇයි? දේශපාලන වගකීම එක. හැබැයි මහින්ද මහත්තයා 2015 අවුරුද්දේ ඇවිල්ලා කිව්වා විදුලි පුටුව කියලා. අද අහුණා විදුලි පුටුව බොරුවක් කියලා. දැන් ජනතාව හැටියට තමුන්නාන්සලා මොකද කරන්නේ? මේ රටේ පුරවැසියන් දේශපාලකයා ප්‍රශ්න කරන්න පටන් ගන්නවා. ඒ නිසා අපි තමුන්නාන්සලාගෙන් ඉල්ලා හිටිනවා. මේ සැරේ බැරි වෙලාවක් ඔය මහින්ද මහත්තයා කට්ටිය තමුන්නාන්සලා ගෙදර ඡන්ද ඉල්ලන්න ආවොත් පඩියට අඩිය තියනකොටම ඕ පොඩ්ඩක් කෝ ගිය සැරේ කියපු විදුලි පුටුව අහන්න ඕනේ. ඒතොර යා කියයි මේ සහෝදරයා මේ මහින්ද මහත්තයා අගමැති කරන්න පුළුවන් මේ ඡන්දෙ හෝ ඒ කතාව පස්සේ කරමු. කෝ විදුලි පුටුව අරින්න එපා. එයි ජනතාවට සාධාරණ අයිතියක් තියෙනවා. දේශපාලකයෙක් යමන් කිව්වනම් ඒක උනාද නැද්ද අහන්න අයිතියක් තියෙනවා. ඒ නිසා රාජපක්ෂ මහත්තයාගේ මේ සැරේ දේශපාලන ව්‍යාපෘතියක් සම්පූර්ණ බොරුවක්. මහින්ද මහත්තයා අගමැති වෙනවයි රට බෙදෙනවයි. ඇයි ඒවා කියන්නේ? ඒගොල්ලන්ට කියන්න බෑ නගර සභාව හොරකම් නතර කරනවා. නගර සභාවේ නාස්ත්‍ය නතර කරනවා. නගර සභාවෙන් ජනතාවට වෙන කාර්යභාර ඉටු කරලා දෙනවා. ඒ කිසිවක් කියන්න බෑ. ඒ නිසා අපි තමුන්නාන්සලාගෙන් ඉල්ලා හිටනවා මේ නගර සභාව රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ කට්ටියට හෝ මහින්ද මහත්තයාගේ කට්ටියට හෝ මෛත්‍රීපාල මහත්තයාගේ කට්ටියට හෝ දෙන්න කිසි සාධාරණ හේතුවක් නැහැ. එක හේතුවක් කියන්නේ මම තමුන්නාන්සලාගෙන් ඉල්ලා හිටින්නේ මේ කණ්ඩායම් තුනට ඡන්ද දෙන්න එක හේතුවක් කියන්න. එකක් කියන්න බෑ. කිසි හේතුවක් නැහැ තවදුරටත් මේගොල්ලන් ඡන්ද දෙන්න. ඒ නිසා අපි කියනවා මේ සැරේ තමුන්නාන්සලා ඡන්දය අපිට දෙන්න. මේ නගර සභාව ජනතා විමුක්ති පෙරමුණට බාර දෙන්න. ස්ථිර අධිට නගර මේ නගර වැසියන්. ඇයි? අපිට තියෙනවා ජනතාවගේ එක චෝදනාවක්. මොකද්ද තියෙන චෝදනාව? ජනතා විමුක්තින කට විතරයි
සද්දේ නම් හොඳයි වැඩ නැහැ. ඔහොම කියනවනේ. නේද? ඒ කියන්නේ හයිවේ එක හැදුවේ මහින්ද මහත්තයා. වරාය හැදුවේ මහින්ද මහත්තයා. ගුවන්තොටුපළ හැදුවේ මහින්ද මහත්තයා. නේද? හැබැයි JVP එක සද්දි. ගාලු ජනතාවට නම් එහෙම කියන්න අයිතියකුත් නැහැ. සුනාමියෙන් ඉතා අඩු මිලට අපි බස් ස්ටෑන්ඩ් එක හැදුවේ. පැරෑලිය දක්වා විනාශ වෙච්ච රේල් පාර මේ කවුරුත් මේ ජපන්නුත් ඇවිල්ලා අවුරුදු දෙකක් ඕන කෙනෙකුට දින 57න් ඇදුවේ. මහා සුනාමි ව්‍යසනයේදී ජනතාවට මැදිහත් වෙලා විශාල කාර්යභාරයක් ඉටු කරලා දුන්නේ ජනතා විමුක්ති පෙරමුණ. ඒත් රටේ මතයක් තියෙනවා ජනතා විමුක්ති පෙරමුණට නේද සද්ද දාන්න පුළුවන් වැඩ කරන්න බෑ වගේ මතයක්. කියනෝ නේද? නේද? ඒගොල්ලන්ගේ සද්ද නම් හොඳයි වැඩ බෑ. දැන් මොකද්ද මේ වෙලා තියෙන්නේ? දැන් තමුන්නාසලා දන්න මැතිවරණයකදී ජනතාව කණ්ඩායම් දෙකක් තෝරගන්න. එකක් තමයි ආණ්ඩුව, අනිත් එක තමයි විපක්ෂය. දැන් මේ හැම ඡන්දකදීම අපිව තෝරගත්තේ මොකටද තමුන්නාසලා? අපිව තමුන්නාසලා තෝරගත්ත විපක්ෂ කණ්ඩායමක් ලෙස. අපිට ආණ්ඩුවක් දුන්නේ අර මාස 7-8ක් හිටිය නේද? චන්ද්‍රිකාගේ ආණ්ඩුවේ ඇරනකොට අපි හැමදාම මේ රටේ ජනතාව අපිට ඡන්ද දීලා තියෙන්නේ විපක්ෂ කණ්ඩායමක් ලෙස ඉන්න. එක්සත් ජාතික පක්ෂයට ආණ්ඩුව දුන්නා. එහෙම නැත්නම් මහින්ද මහත්තයට ආණ්ඩුව දුන්නා. සමහර කාර්යවල ශ්‍රී ලංකේකට දුන්නා. සමහර කාර්යවල UMP එකට දුන්නා. අපිට දුන්නා විපක්ෂ කණ්ඩායමක් ලෙස. දැන් රටේ ආණ්ඩුවට පැවරෙන වැඩ කොටසක් තියෙනවා. විපක්ෂයට පැවරෙන වැඩ කොටසක් තියෙනවා. ආණ්ඩුවට පැවරෙන වැඩ කොටස මොකද්ද? හොඳ විදේශ ප්‍රතිපත්තියක් හදන්න, ජාතික සමගිය හදන්න, ප්‍රජාතන්ත්‍රවාදී ස්ථාපිත කරන්න, ආර්ථික සංවර්ධනය ගේන්න, රටේ සංවර්ධන සැලසුම් කරන්න. ඒක ආණ්ඩුවේ වැඩේ. විපක්ෂයට තියෙන වැඩේ මොකද්ද? ආණ්ඩුවේ ක්‍රියාකාරීත්වයේ වැරදි තැන් පෙන්වා දෙන්න, වැරද්දේ පරාජය කරන්න, ජනතා විරෝධී දේවල් එනවා නම් ඒවා වළක්වන්න කටයුතු කරන්න, ප්‍රජාතන්ත්‍රවාදයට තර්ජනයක් එනවා නම් ඒකට එරෙහිව සටන් කරන්න, ජනතාවගේ දේපල හොරකම් කරනවා නම් ඒක එළිදරව් කරන්න. ඒක තමයි විපක්ෂයට තියෙන්නේ. ආණ්ඩුවට තියෙන්නේ සංවර්ධන කරන රට සංස්කෘතික ආර්ථිකය හදලා ඉස්සරහට ගෙනියන්න. විපක්ෂයට තියෙන්නේ ආණ්ඩුවේ ක්‍රියාකාරීත්වය පිළිබඳ විමසිල්ලෙන් ඉඳලා ජනතා විරෝධී දේවල් ජනතාවට එළිදරව් කරන්න. එහෙනම් තමුන්නාන්සලා අපි බාර දුන්නේ මොන කාර්යයද? අපිට බාර දුන්නේ විපක්ෂ කාර්යය. තමුන්නාන්සලා මහින්ද මහත්තයාට ආණ්ඩුව බාර දුන්නා. 2010 ඉඳන් 2015 දක්වා අවුරුදු 5 බලමු. විපක්ෂය අපේ 3 දෙනෙක් කැරියා. මමයි අපේ හඳුන්නේ සහෝදරයයි විජිතේරත් සහෝදරය. විපක්ෂය අපි 3යි. රනිල්ට දුන්නා විපක්ෂ 82ක්. දැන් රනිල් මහත්තයත් 2005 ඉඳන් 2015 දක්වා විපක්ෂ හිටියනේ. පාලම් හැදුවද? බෝක්කු හැදුවද නැහැ. දැන් මහින්ද මහත්තයත් ඉන්නවා 2015 ඉඳන් 2018 වෙනකම්. දැන් හදනවද හයිවේ? නෑ. ඇයි? දැන් එයා විපක්ෂේ. එයා හයිවේ හැදුවා ආණ්ඩුවේ ඉන්නකොට. රනිල් මහත්තයලා මහවැලිය හැදුවා ආණ්ඩුවේ ඉන්නකොට. දැන් ඊට පස්සේ අවුරුදු 10ක් හිටියා විපක්ෂේ. 10ටත් වැඩි. හරිද? ඒ මුළු කාලෙම බෝක්කු හැදුවද? පාලම් හැදුවද නැහැ. විපක්ෂයට ඒව නැහැ. ආණ්ඩුවට තමයි ඒව තියෙන්නේ. විපක්ෂයට තියෙන්නේ මොකද්ද? ආණ්ඩුවේ ක්‍රියාකාරීත්වයේ ජනතා විරෝධී කොටස එළිදරව් කරන එකයි ඒවා පරාජයටපත් කරන්න වැඩ කරන එකයි. දැන් 2010 ඉඳන් 2015 දක්වා අපි හරිවා විපක්ෂයට 3යි. රනිල් මහත්තයා 82යි. 82කින් 40ක් ගියා මහින්ද මහත්තයා ගාවට. ඉතුරුනා 42ක්. දැන් විපක්ෂ රෝල් එක තිබුණා කාටද? ජනතා විමුක්ති පෙරමුණේ 3 දෙනයි. එක්සත් ජාතික පක්ෂ 42යි. එක්සත් ජාතික පක්ෂයට 2010 ඉඳන් ජනතා විමුක්ති පෙරමුණ 2010 ඉඳන් පැවරී තිබුණේ විපක්ෂ කාර්යභාරය. කවුද ඉටු කරේ? කවුද විපක්ෂ කාර්යභාරය ඉටු කරේ? රනිල් වික්‍රමසිංහ මහතාට 42ක් තිබිලා ජනතා විමුක්ති පෙරමුණ තිබුණේ 3යි. රනිල් වික්‍රමසිංහ මහතාට වඩා විපක්ෂ කාර්යභාරය ඉටු කරේ ජනතා විමුක්ති පෙරමුණ. ඒගොල්ලෝ ඉටු වජිරේ ඉටු කරාද විපක්ෂේ? වජිරේ හිටියේ අරලියගහ මන්දිරේ රැට. අපි දන්නේ නැද්ද? විපක්ෂේ ඉටු කරාද වජිර? මහින්ද මහත්තයා පාලන කාලේ වජිර දැක්කද? නගරයක බැහැලා බෝඩ් එකක් අල්ලන් ඉන්නෝ. නෑ. ඒගොල්ලෝ ඉතින් ඇතුලේ. රනිල් මහත්තයා ඉටු කරාද විපක්ෂේ? රනිල් මහත්තයාගේ නායකකමට තට්ටු වෙන්න ආවා. එදා තීරණාත්මක කෘත්‍ය අධිකාරී රැස්වීම. රට වටෙන් සජිත්ලා කණ්ඩායම ගෙනල්ලා රනිල් මහත්තයා එලවන්න සැලසුම හැදුවා. සිරිකොතේ කෘත්‍ය අධිකාරී මණ්ඩල රැස් වුණා. මහින්ද මහත්තයා රනිල් මහත්තයා කතා කළා මාර අරුබුදයක් තියෙන්නේ. සිරිකොත වටලන්න එන්නේ. කට්ටිය එන එක වළක්වලා දෙන්න බැරිද? හා මචං මම වැඩේ කරන්න. මොකද කරේ? සිරිකොත ඉස්සරහ කාපට් කරා. ඉතින් ඔන්න රනිල් මහත්තයාගේ විපක්ෂේ. ඒගොල්ලෝ 42ක් ඉඳලා විපක්ෂේ නැහැ. සජිත් අන්නර සූර්ය වැවේ බටු වගාවේ පණුවගෙන හොයනවා ඒ කාලේ. එහෙම නැත්තම් නේද?
මට ඌ අදාළ නැහැ මම නේද මම අටසිල් උපාසක කියලා හිටපු ගමන් සිමෙන්තු කොට බෙදෙන විපක්ෂෙද ඔවුන් කර හිටියේ. හැබැයි ඒගොල්ලන්ට වැඩි බලයක් දීලා විපක්ෂයට ජනතා විමුක්ති පෙරමුණට අඩු බලයක් දීලා විපක්ෂ කාර්යභාරය ජනතාවට පැවරුවේ ජනතාව අපට පැවරුවේ ඒ අයට වඩා හොඳින් අපි විපක්ෂ කාර්යභාරය ඉටු කරලා ඔප්පු කරලා තිබෙනවා. 2015 ඉඳන් 2018 දක්වා මහින්ද මහත්තයත් විපක්ෂයි අපිත් විපක්ෂයි. අපි 6යි ඒගොල්ලෝ 96යි. 96 45ක් ගියාරනේ මෛත්‍රීපාල මහත්තයා ගාව. තමුන්වහන්සේලා දුන්නේ විපක්ෂය 96යි. හැබැයි 45ක් නේද? යන්නකොටම ගියා මෛත්‍රීපාල මහත්තයා ගාව. දැන් 51යි. අපි 6යි ඒගොල්ලෝගේ 51යි. දැන් විපක්ෂේ දැන් මහින්ද මහත්තයා දෙන විපක්ෂ රෝල් එක. එයාට 51ක් කියනවා. අපිටත් විපක්ෂ රෝල් එක. අපිට 6යි. කවුද විපක්ෂ රෝල් එක වැඩියෙන් කරන්නේ? මහින්ද රාජපක්ෂ මහත්තයා අඩුම තරමේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා විරුද්ධව ඡන්දයක් දෙන්නේ. ඌ විපක්ෂේ. දුන්නද ඡන්දය? හම්බන්තොට වරාය විකුණම ගිවිසුමාව පාර්ලිමේන්තුවට. පාර්ලිමේන්තුවට ආපු දවසේ මහින්ද මහත්තයත් නැහැ මහින්ද මහත්තයාගේ ගෝලයෙක් නැහැ. ඒකට විරුද්ධව ඡන්ද දෙන්න. හැබැයි ඒගොල්ලෝ විපක්ෂ රෝල් එක ඉටු කරා දවස් කීපයක් අවස්ථා කීපයක්. මොකද්ද? නාම ලෙෆ්ට් CID ගෙනියනකොට පාර්ලිමේන්තුව එළිය වෙනකම් මුදිනවා. ඕම් විපක්ෂේ. නාමල් බේරා ගන්න රටේ ප්‍රශ්න නෙවෙයි. හරිද? එහෙම නැත්නම් සිරන්ති CID එකට ගෙනියනකොට විහාරමාදේවි කියලා පාරට බහිනවා. ඕම් විපක්ෂේ. ඒගොල්ලන්ගේ වැඩ ටික කරගන්න. මහින්ද මහත්තයා 51ක් ඉඳලා අපිට 6ක් ඉඳලා අදත් පාර්ලිමේන්තුවේ එළියත් සක්‍රියම විපක්ෂ කාර්යභාරයට පනපවන්නේ ජනතා විමුක්ති පෙරමුණ. ඇයි තමුන්වහන්සේලා අපිට බාර දුන්නේ විපක්ෂ කාර්යභාරය. හැබැයි අරගොල්ලන්ටත් වඩා අඩුයි. අරගොල්ලන්ට වඩා අඩුවෙන් අපිට විපක්ෂ කාර්යභාරය බාර දීලා අපි ඒගොල්ලන්ටත් වඩා වැඩි විපක්ෂ කාර්යභාරය ඉටු කරාම එක සැරයක් තමුන්වහන්සේලා අපිට ආණ්ඩුව බාර දෙන්න. ඒ හැම කෙනාටම වඩා වැඩියෙන් හොඳට අපි ආණ්ඩුත් කරලා පෙන්නනවා. අපි කරන්නේ තිස්සමාරාම ප්‍රාදේශ සභාව අපිට ලංකාවේ එක ප්‍රාදේශ සභාවේ හම්බුනේ කාලයක් ලංකාවේ හොඳම සභාව තිස්ස සභාව එකයි. හරිද? ඊට පස්සේ දෙවෙනි සැරේ තිස්ස ඊට පස්සේ මොකක්ද දන්නද උනේ? ලංකාවෙන්ම හොඳම සභාව තෝරන එක නතර කරා. හරිද? ඊට පස්සේ දකුණු පළාතෙන් තෝරන්න පටන් ගත්තා. නේද? දකුණු පළාතෙත් එහෙම තමයි. ජනතා විමුක්ති පෙරමුණ තමුන්වහන්සේලා බාර දුන්නේ මොකද්ද? විපක්ෂ බාර දුන්නොත් අපි විපක්ෂ වැඩෙත් තිතට කරනවා. අපිට ආණ්ඩුව බාර දුන්නේ කොතනද? එතනත් අපි අනිත් අයට වඩා හොඳට ආණ්ඩුවක් කරලා පෙන්නුම් කරලා තිබෙනවා. අපි අමාත්‍යංශ කීපේ ගත්තත් එහෙමයි. ඔක්කොටම වඩා හොඳට අපි කරලා තියෙනවා. අපි කරපුවා ගැන වැඩි ගොඩක් අය කියනවා අපිට සහෝදර ඕගොල්ලෝ ගැන කරපුවා කියන්නේ නැහැ නේ කියලා. දැනුත් කියන්න හිතෙන්නේ. අපි වැඩේ කරලා තියෙනවා. ඒ නිසා තමුන්වහන්සේලා අපි කියන්නේ විපක්ෂේ කාර්යභාරය අපි ඒගොල්ලන්ට වැඩියෙන් විපක්ෂයට දීලා අපිට අඩුවෙන් දීලා ඒගොල්ලන්ට වඩා වැඩියෙන් අපි විපක්ෂ ඉටු කරා නම් ඒගොල්ලන්ට වඩා අපි ආණ්ඩුවත් හොඳට කරන බව සාතික කරනවා. අපිට දෙන මේ නගර සභාව. මේ නගර සභාවේ ආදායම සාමාන්‍යයෙන් ගත්තොත් අවුරුද්දකට ලක්ෂ 5500. ඒ කියන්නේ කෝටි 55ක්. කෝටි 55ක් තියෙනවා මේ ගාල්ල නගර සභාවේ ආදායම. කාගේද මේ කෝටි 55? මේ නගර සභාව ඇතුළේ ජීවත් වෙන නගරවාසීන්ගේ. මාළු ලෑල්ල බදු දෙනකොට මාළු මුදලාලි ඒකට දානවා බද්ද. අපි මාළු කෑල්ලක් ගන්න යනකොට මාළු ලෑල්ල බදු දෙනකොට මාළු මුදලාලි නගර සභාවට ගෙවන සල්ලි. මාළු ලෑල්ල විකුණන මාළු වලට මාළු මුදලාලි දානවා බද්ද. අපි මාළු කෑල්ලක් ගේනකොට ඒකේ බදු. අපි හිතුවට මාළු කනවා කියලා බලනකොට බදුත් එක්ක. එහෙමයි. මස් ලෑල්ල බදු දෙනකොට නගර සභාවට සල්ලි දෙනවා. මස් ලෑල්ල බදු ගත්තු කෙනා මස් ටිකට ඒක ඇතුළු කරනවා. පොළ බදු දෙනකොට බදු ගන්න මුදලාලි නගර සභාවට සල්ලි දෙනවා. බදු ගත්ත මුදලාලි පොළේ විකුණන අයගෙන් ඒක ගන්නවා. පොළේ බඩු විකුණන මුදලාල්ලා අපෙන් ඒක ගන්නවා. එහෙනම් මේ කෝටි 55 මේ කෝටි 55 මේ නගර සභාවේ විසන වැසියන්ගේ. එහෙනම් දැන් අපි මේ මොකද්ද කරන්න හදන්නේ? මේ කෝටි 55 රැක බලාගෙන වැඩ කරන්න කට්ටියක් අපි මේ යවන්න හදන්නේ.
කෝටි 55 අපේ. හැබැයි කෝටි 55 අපේ වුණාට මේ නගර සභාවේ වෙසෙන සියලු දෙනාට කෝටි 55 බලාගෙන සැලසුම් හදලා වැඩ කරන්න බෑ. නගර සභාවේ ඡන්ද තියෙනවා 60000. ඉතින් මේ කෝටි 55 ඉතින් මේ 60000ට. ඉතින් බලන්නවත් පුළුවන්ද? කෝටි 55 බලන්න ගියොත් නිකන් නේද? ධාතු බලනවා වගේ තියෙයි. පොලිමි. සැලසුම් හදන්න රැස් වෙන්නවත් තැනක් නෑ. ඒ නිසා අපි මොකද කියන්නේ? දැන් මේ කෝටි 55 තියෙනවා නගරවැසියන්ගේ සල්ලි. ඒ සල්ලි ටික බලාගෙන නගරවැසියන්ගේ ප්‍රාථමික කාර්යභාරයන්ට කිට්ටු කරලා දෙන්න තමයි අපි නියෝජිත කණ්ඩායමක් යවන්නේ. ගාල්ල නගර සභාවේ മന്ത്രിවරු අපි යවනවා. ඔක්කොම 35. අපි දැන් මේ මොකද්ද කරන්න හදන්නේ? තමුන්නාසලා ඡන්දෙ දීලා අපේ සල්ලි බලා ගන්න නියෝජිතව පත් කරන්න මේ යන්නේ. කෝටි 55 බලා ගන්න 60000ක් වන ඔක්කොටම බෑ. මේ 60000 එකතු වෙලා නියෝජිත 35ක් පත් කරනවා අපේ සල්ලි ටික බලා ගන්න. ඔන්න කරන්න යන වැඩි. විදේශ ප්‍රතිපත්ති හදන්න පුළුවන්ද? බෑ. ජාතික ප්‍රශ්න විසඳන්න බෑ. විවස්ථා සංශෝධන බෑ. නේද? ඒව මොකවත් බෑ මේකට. මේකට තියෙන මොකද්ද? අර කෝටි 55 බලාගෙන නගරවැසියන්ට වැඩ කරන්න. දැන් එනම් මේ නගර සභාවට පත් කරන ඕනෑම කෙනෙක්ගේ පළවෙනි සුදුසුකම මොකද්ද? පළවෙනි වැඩේ මොකද්ද? මේ කෝටි 55 ආරක්ෂා කරන එක. හොරකම් නොකරන එක. නාස්ති නොකරන එක. එහෙනම් තමුන්නාසලා දැන් ඉස්සරලම් බලන්න ඕන මේ කෝටි 55 බාර දෙන්න පුළුවන්නේ හොරකම් නොකරන නාස්ති කරන දේශපාලන පක්ෂයකට. කවුද එහෙමින්? අද හොරකම් නොකරන නාස්ති නොකරන දේශපාලන ව්‍යාපාර කවුද? මහින්ද මහත්තයාට වේදිකාවේ නැගලා කියන්න පුළුවන්ද? ගාල්ල නගර සභාව දෙන්න අපිට බලය අපි නතර කරනවා හොරකම් කියලා. මහින්ද මහත්තයා බැරි වෙලාවත් එහෙම කිව්වොත් ඈත මුල්ලක ඉඳන් කෑ ගහන්න බැසිල් කියලා. තස් ගාලා වාඩි වෙනවා. නේද? රනිල් වික්‍රමසිංහ මහත්තයාට කියන්න පුළුවන්ද මේ වගේ වේදිකාවක නැගලා දෙන්න මේ නගර සභාව තමුන්නාන්සලා කෝටි 55 අපි රැකබලාගෙන පරිස්සම් කරලා වැඩ ටික කරලා දෙනවා හොරකම් කරන්න ඉඩ දෙන්නේ නැහැ කියලා. බැඳුම් කරේ කියන්නේ වට තුනක් කරකලා ස්ටේජ් එකකින් පයින්නේ. දැන් බැඳුම් කරේ කියන්නේ නිකන් රනිල් වික්‍රමසිංහ මහත්තයාට නේද? නිකන් අර ගැරඩියට භූමි තෙල් වගේ. මන්දක පාර්ලිමේන්තුවේ බැඳුම් කරේ කියලා දඟලපු දඟලින්. ගාල්ලේ කොහොම නටයිද? සතවතුරට ඒගොල්ලන්ට හොරකම් නතර කරන්න කියන්න බෑ. දැන් හොරකම් නතර කිරීමේ ලොකු වීරයෙක් ඇවිල්ලා කවුද? මෛත්‍රීපාල මහත්තයා. අවුරුදු 3ක් මොකද දන්නේ කරේ කඩුව. අවුරුදු 3ක් මම අද කියන්නම් ඔයගොල්ලන්ට. ගෝඨාභය රාජපක්ෂ ලක්ෂ 910ක් වියදම් කරලා ඉඩම් ගොඩ කිරීමේ සංස්ථාවේ සල්ලි අරගෙන අම්මගේ තාත්තගේ සොහන ඇදුවා වීර කැටියේ. ආණ්ඩුවේ සල්ලි වලින් අම්මා තාත්තගේ සොහන හදනවා තමන්ගේ ගෙදර. ලැජ්ජ වෙන්න ඕනේ මේ නායකයෝ. සල්ලි නැති කෙනෙක් හරි කුලී වැඩක් හරි කරලා සොහන හදන්නේ තමන්ගේ සල්ලි වලින්. ඒකත් ආණ්ඩුවෙන් ඇදුවේ පවුල. හරිද? ලක්ෂ 910ක් වියදම් වුණා. පරීක්ෂණ කරා අවුරුදු 3ක්. ගෝඨාභය රාජපක්ෂ අස්සන ගැහුවා. මේ සල්ලි ටික නිදහස් කරන්න කියලා. රස පරීක්ෂක දෙපාර්තමේන්තුව මේ අස්සන ගෝඨාභයකද කියලා බලන්න මාස 20ක් ගත්තා. එහෙම මේවා පමා කරන්න. මාස 20ක් ගත්තා. අස්සන ගෝඨාභයගෙමද කියලා බලන්න. අපි බය වුණා මාස 20 යනකොට තීන්ත වෙilla මෙක්ලේ ඇයිද කියලා. හරි. අන්තිමේට නීතිපති දෙපාර්තමේන්තුව ෆයිල් එක ඇරියා. නීතිපති දෙපාර්තමේන්තුව මාස 7-8ක් තියාගෙන ඉඳලා සැලසුම හදලා කිව්වා දැන් අත්අඩංගුවට ගන්න කියලා. ගන්න කිව්වා. මෛත්‍රීපාල මහත්තයා එපා කිව්වා. අද කියන්නේ. ගන්න එපා කිව්වා. මේකනේ සිද්ධු. ඒ විතරක් නෙවෙයි මහින්දානන්ද අලුත්ගමගේ. නීතිපති දෙපාර්තමේන්තුවෙන් ලියුම එව්වා FCID එකට. අත්අඩංගුවට ගෙන කට උත්තරය සටහන් කොට අධිකරණයට ඉදිරිපත් කරන්න කියලා. කො ගත්තද? නෑ. මේ ලියුම් දෙක මං ගාව තියෙනවා. ඒකයි මේ කියන්නේ. හරිද? ඉතින් වංචනිකයන් ආරක්ෂා කරන්න. කොහෙද එයාට බෑ මේ වංචාව වලට එරෙහි වෙන්න. වංචාව නතර කරන්න බෑ. මෛත්‍රීපාල මහත්තයාගේ කට්ටිය මන් දැක්ක පහුගියද මේ පපුවට අත තියාගෙන දිවුරනවා හොරකම් නතර කරනවා. කවුද පපුවට අත තියන් ඉන්නේ? SP දිසානායක, නිමල් සිරිපාල, මුතු හෙට්ටි, සොයිසා, ජගත් පුෂ්ප කුමාර,
ඩිලාන් පෙරේරා, සුසිල් ප්‍රේමජයන්ත, අනුර යාපා. මම දෙවෙනි පාර ඔන්න නම් ටිකක් කියනනම් අරකේ නාමත් දෙකක් අත්හැරලා. අනුර යාපා, සුසිල් ප්‍රේමජයන්ත, ඩිලාන් පෙරේරා, එස්.පි. දිසානායක, නිමල් සිරිපාල, ජගත් පුෂ්පකුමාර මේ අය. මහජනයාගේ ධනෙ හොරකම් කරා නාස්ති කරා. ඕන්න මේක දාන්න කවුරු හරි නෑ කියන්නේ. මං ගාව අපි ගාව ඔක්කොම තොරතුරු තියෙනවා. ඉතින් මේ හොරක නාස්ති කරපු අයනේ. නිමල් සිරිපාල පපුවට අත තියාගෙන දිවුරන හොරකම් කරන්නේ. මෙතෙන්ට අත තියෙන එකේ තේරුම මොකද්ද? හදවතින්ම දිවුරා කියන්නේ. අනේ හදවතින්ම ලව්. හදවතින්ම දිවුරා කියන්නේ කියලා මෙතෙන්ට අත තියන්නේ හදවතින්ම දිවුරා කියන්නේ කියලා නිමල් සිරිපාල. සුවර් එකටම නිමල්ගේ හදවත උතන නෙවෙයි. කියන්න පුළුවන්ද මෙතෙන්ට කියලා. ඇයි? මම නෙවෙයි මෛත්‍රීපාල මහත්තයා. මීට මාස 7-8කට කලින් කිව්වා මාතර ගින්නිල්වලා ව්‍යාපෘතියට. මාතර ගියා ගින්නිල්වලා කියලා ව්‍යාපෘතිය. නිල්වලා ගඟේ ගම් අතර පාලනය කිරීමේ ව්‍යාපෘතිය. ඒ ව්‍යාපෘතියට 2015 ජනවාරි මාසේ 8 ඡන්දේ 7 වෙනිදා කෝටි 370ක් දීලා. මෛත්‍රීපාල මහත්තයා කිව්ව මොකද්ද? මේ කෝටි 370න් පස් පිටල්ලක්වත් කපලා නැහැ. කෝටි 370ට වෙච්ච දෙයක් නෑ බහිරවැය ගිලලා කියලා. ලංකාදීප පත්‍රයේ හිටිම උනේ මොකද්ද? ගින්නිල්වලා ව්‍යාපෘතියේ කෝටි 370ක් බහිරවැය ගිලි. මෛත්‍රීපාල ජනාධිපති කියයි. දැන් කවුද බහිරවැය? කෝටි 370 ගින්නිල්වලා ව්‍යාපෘතියට දෙනකොට ඇමති නිමල් සිරිපාල බහිරවැය අය ආයෙන නිමල් වේදිකාව නැගලා මෛත්‍රීපාල මහත්තයා කියලා වැඩක් තියනවද? කෝටි 370කට මොකද උනේ කියලා. නිමල්ගේ කනට කිට්ටු කරලා අහන්න තිබ්බේ. ඈබන් නිමලෝ කෝටි 370 කියලා. අපිට අවිලා කියන 370කට වෙච්ච දෙයක් නෑ. මේගොල්ලන්ට නතර කරන්න පුළුවන්ද හොරකම්? ඊයේ පෙරේද මං අහගෙන මේ හොරකම් කරපු අය අවීචි මහ නරකාදියට යනවා. ඇත්තටම මම බලන් හිටියේ සජීවීව වේදිකාව පලාගෙන ගියාද කියලා ටීම් එක. ටීම් එක උඩ. හරි මේ කවුද මේ කියන්නේ? ඒ කිසි කෙනෙකුට හොරකම නතර කරන්න බෑ තව. ඒගොල්ලෝ හොරකම් වලට අහුල් වෙච්ච අය, දූෂණ වලට අහුල් වෙච්ච අය, නාස්ති වලට අහුල් වෙච්ච දේශපාලන ව්‍යාපාර. අද අපේ රටේ තමුන්නාන්සේලාගේ මේ කෝටි 55 ආරක්ෂා කරලා හොරකම් නොකරන් ඉඩ නොදී වංචාවට ලක් වෙන්න ඉඩ නොදී පාලනය කරන්න පුළුවන්කම තිබෙන එකම පක්ෂය ජනතා විමුක්ති පෙරමුණ විතරයි. තව කාටද මේ රට හොරකම් නතර කරන්න පුළුවන්? මේ කිසි කෙනෙක් මේ වේදිකාවේ නැගලා ඉන්නේ. මේ කලාකරුවෝ රසක් මේ වේදිකාවට ආවේ මොකටද? මේ කොළඹ ඉඳන් මේට ආවේ නේද? හම්බ කරගන්න ආපු අය නෙවෙයි. මේ රට මේ දේශපාලන ව්‍යසනේ නතර කරන්න ඕන කියලා දේශපාලන තෝරාගත්තු මිනිස්සු අපි. ඒ නිසා අපිට එක සැරයක් දෙන මේ නගර සභාව අපි හොරකම නතර කරනවා. නාස්‍ය නතර කරනවා. මේ වගේ ජනතාවට කෙරෙන්න ඕන කාර්යභාර නිසි පරිදි ඉටු කරලා දෙනවා. නගර සභාව මොකද කරන්නේ? ඉඩමක් කට්ටි කරන්න යනකොට කට්ටි සැලැස්ම අනුමත කරන්න ඕන නගර සභාවෙන්. සාමාන්‍ය ඕනෑම ඉඩමකදී නේද පාරවල් තියෙන්න ඕන. නල ජලය ගන්න ක්‍රමවේදය, විදුලිය, ඒ වගේම පොදු කටයුතු වලට ඉඩමක් තියෙන්න ඕන. ඉතින් නගර සභාවෙන් අනුමැතිය ඕන ඉඩමක් කට්ටි කරන්න කලින්. හැබැයි දැන් ඔය ඉඩම් කට්ටි කරපු හැම ඉඩකම ගිහලා බලන්න, ඉඩමකම ගිහලා බලන්න. පොදු කටයුතු කැල්ල මොකක්ද? පොදු කටයුතු වලට වෙන් කරන කැල්ල එක්ක වල එක්ක ගල. නේද? කාලයකට පීනන්න පුළුවන්. කාලයකට වැළලෙන්න පුළුවන්. ඔච්චරයි. මේකනේ වෙලා තියෙන්නේ. ඇයි නගරාධිපතිට ගාණ දීලා අනුමත කරගන්න? ඉතින් තමුන්නාසලා ඉඩම් කට්ටි කරපන් ඉඩමක් ගත්තා නම් ඒකේ තියෙන ප්‍රශ්න ඔක්කොටම වග කියන්න ඕන නගරාධිපති. නගරාධිපතිගෙන් සල්ලි අරන් තමයි ඕක කරන්නේ. හැබැයි මම එකක් දන්නවා. මේගොල්ලන්ට ලොකු හොරකම් කරන්න බෑ. ඒකත් ඇත්ත. ලොකු ඒවා නෑ. දැන් බැඳුම් කරේ වගේ ඒවා පුළුවන් ද නගරාධිපතිට? බෑ. ඒවා කරන්නේ රනිල් වික්‍රමසිංහ වගේ ලොකු අය. රේගුවට ප්‍රාඩෝ රත ගෙනාපු වෙලාවේ ඒවා අණ්ඩවැලු කරලා නිදහස් කරන්න යනකොට රේගුවෙන් ඇල්ලුවා. රේගු පනත අනුව එක්ක වාහනේ රාජසන්තක වෙන්න ඕන, එක්ක දඩේ 3 ගුණයක් බද්ද වගේ 3 ගුණයක් ගහන්න ඕන. ලක්ෂ 150ක දඩයක් එන්න තිබ්බා. එසේ තිබියදී වාහනාසිය 20ක හිමිකරුවෝ මුදල් අමාත්‍යාංශයට ගෙනල්ලා ලක්ෂ 16 ගානේ දෙන්න කියලා රවි කරුණානායක නිදහස් කරා. ඒව කරන්න බෑ නගරාධිපතිට. ඒ වගේ දේවල් කරන්නේ රවි කරුණානායක. අපේ රටේ හරක් ගෙනල්ලා ඒ හරක් ටික බෙදනකොට ඇමතිවරුන්ට හරක් ටික බෙදා ගත්තා. ඒව කරන්න බෑ නගරාධිපතිට. ඒව කරන්න පී හැරිසන් වගේ කට්ටිය. ලංකාවේ හාල් මිල පාලනය කරන්න
වීතක රැස් කරගෙන හිටිය වීඇලි මණ්ඩලේ. ඒ වීතක ටික අඹරලා සතසාරා හාල් කරලා බෙදාහරන වෙනුවට වීතක ටික වික්කා කතරගම දේවාලේ කුමාරගේට. ඒව කරන්න බෑ නගරාධිපතිට. ඒ වගේ ලොකු හොරකම් කරන්නේ පී හැරිසන්. කලින් කිව්වා වගේම එංගලන්තේ ගෙවල් ගන්න, කෙල්ල ඇමරිකාවේ උගන්නන්න, කොළඹ කිංසි රෝඩ් එකේ ගෙවල්, නාවල ඉඩම්, නාවල පිටිය ගෙවල්, නුවර ඉඩම්, එයාපෝට් එකේ කඩ, සිංගප්පූරුවේ ගිණුම්. ඒව කරන්න බෑ නගරාධිපතිට. ඒව කරන්නේ මහින්දානන්ද අලුත්ගමගේ වගේ අය. දේවල ලොකු ඉඩම් ගන්න, ඒ ඉඩම් වල ලොකු මාලිගා හදන්න, CSN නාලිකා දාන්න, රූපවාහිනී නාලිකා දාන්න, රේඩියෝ නාලිකා දාන්න, ඒ වගේ දැවැන්තවත්කම් එකතු කරගන්න බෑ නගරාධිපතිට. ඒව කරන්නේ යෝසිත රාජපක්ෂ වගේ අය. නිදාස් චතුරස්‍රයෙන් ගෙවල් ගන්න, ලක්ෂ ගණන් කෝටි ගණන් ගිණුම් වල දාලා තියන්න, ඒ වගේ දේවල් කරන්න බෑ නගරාධිපතිට. ඒව කරන්නේ සිරන්තිලා වගේ ලොකු නෝනලා. දැන් නගරාධිපතිට කරන්න බෑ. මල්වාණෙන් ලොකු පොල් ඉඩම් ගන්න, ඒකේ මාලිගාවක් වගේ ගෙයක් හදන්න, ගම්පා උරුතර පාරේ ගෙවල් හදන්න, මාතර බ්‍රවුන්සිල් වල ඉඩම් ගන්න, ඇමරිකාවේ පොඩි ගේ ලොකු කරලා ගන්න. ඒව කරන්න බෑ නගරාධිපතිට. ඒව කරන්නේ බැසිල් වගේ ලොකු කට්ටිය. එයා ලංකාවේ මහින්ද රාජපක්ෂ මහත්තයා කාලේ ප්‍රංශෙන් ගුවන් යාන 4ක් මිලදී ගන්න ගිවිසුමක් ගහලා තිබ්බා. ඒක අතිශය අසාධාරණ ගිවිසුමක්. දැන් ඒ ගිවිසුම කැන්සල් කරා. ඒ ගිවිසුම කැන්සල් කරන්න කීයක් ගෙව්වා? ගුවන් යාන 4ක් ගන්න තිබ්බා ගිවිසුම. එයා ලංකාවේ අත්සන් කරලා තිබුණා. ප්‍රංශ සමාගමක් එක්ක ගිවිසුම කැන්සල් කරා. කැන්සල් කරන්න ගෙව්වා ඩොලර් කෝටි 11මාරක්. ඒ කියන්නේ රුපියල් කෝටි 1800ක්. ගිවිසුම කැන්සල් කරන්න හොඳේ. ඊට අමතරව 2018 ඉඳන් 2028 දක්වා ගුවන් යාන දෙකක් බදු කුලියට ගන්නත්, තවත් අලුතෙන් ගුවන් යාන දෙකක් බදු කුලියට ගන්න. තියෙන ගුවන් යාන දෙකේ බදු කුලිය 28 දක්වා වැඩි කරන්න, අලුතෙන් ගුවන් යාන දෙකක් ගන්න. ඒ වගේ මහා පරිමාණ කමිෂන් ගහන වැඩ කරන්න බෑ නගරාධිපතිට. ඒවා කරන්නේ කබීර් හසීම් වගේ අය. මත තබගන්න. හරි. නුවර අධිවේගී මාර්ගයේ පොතුවැර ඉඳන් ගලගෙදරට කිලෝමීටර් 32කමාරයි. දැනට ඇස්තමේන්තුව කෝටි 13500යි. ඒ කියන්නේ කිලෝමීටරයකට කෝටි 450යි. කිලෝමීටර කෝටි 450ක් දීලා හදන වගේ බිස්නස් කරන්න බෑ නගරාධිපතිට. ඒව කරන්නේ කිරියල්ල වගේ අය. මොකද නගර සභාවට කෝටි 55යි. අතන කිලෝමීටරයකට කෝටි 450යි. නගරාධිපතිට ඒව කරන්න බෑනේ. ඒ වගේ ලොකු දේවල් කරන්න බෑ නගරාධිපතිට. හේන්ද රටේ ජාතික මංකොල්ල කරුවෝ ටික උඩ ඉන්නේ. හැබැයි ජාතික මංකොල්ල කරුවන්ගේ ආරක්ෂකය තමයි මේ ටීම් එක. මේ ටීම් එකත් අරින්නේ මෙයාට සූපින් මංකොල්ලකාරයෝ. පොඩි සූපින් කට්ටිය. හැබැයි මේ ටීම් එක ඕනේ ඒගොල්ලන්ට. මේ ටීම් එක මත තමයි උඩ ටීම් එක ඉන්නේ. ගමට ගියොත් රවිට බයිනවා, කිරියල්ලට බයිනවා. නේද බැසිල්ට බයිනවා, නාමල්ට බයිනවා. මහජන දේපල් හොරකම් කරා කියලා කෑ ගහනවා. කෑ ගහලා ගමේ මන්ත්‍රියට ඡන්දෙ දෙනවා. දෙන්න එපා. මේ නගර සභාවේ ටීම් එක තමයි උඩ ඉන්න කට්ටිය ආරක්ෂා කරන්නේ. මේගොල්ලෝ මොකද කරන්නේ? ඒගොල්ලෝ තමයි ඡන්ද රැස්වීම ලෑස්ති කරන්නේ. ඒගොල්ලෝ තමයි ගම බය කරන්නේ. ඒගොල්ලෝ තමයි අනිත් ඡන්දදායක පීඩාවටපත් කරන්නේ. ඒගොල්ලෝ තමයි ඒගොල්ලන්ගේ උඩ මංකොල්ල කරුවන්ගේ පහළ යාන්ත්‍රණේ. දෙර මං කියන්නේ. එනිසා දැන් අපිට තියෙන මොකද්ද? අපි ජාතික හොරගුවාව පාර්ලිමේන්තුව. මේ නිකම් නගර නේද නාගරික හොරගුවාව. පොඩි නේද? ජාතික හොරගුවාව අත්පත් කරගන්න ඕන. ඒකට පහරෙල්ල කරන්න ඕන. ඊට කලින් නාගරික හොරගුවාව පහරෙල්ල කරන්න ඕන. නාගරික හොරගුවාවට ඒගොල්ලන්ගේ කට්ටිය ගියොත් ජාතික හොරගුවාව රැකෙනවා. එයි ඒගොල්ලෝ තමයි මේ පහළ ටීම් එක රකින්නේ. ඒගොල්ලෝ මේගොල්ලන්ට හොරකම් කරන්න ඉඩ දීලා තියෙන්නේ. දැනගෙන දෙන්නේ. උඹලා කීයක් හරි හොයාගනින්න. එහෙමයි කියන්නේ. උඹලත් කීයක් මන්දක මෛත්‍රීපාල මහත්තයා කිව්වේ? මට මේක ඔය මන්දක මහින්ද මහත්තයා කියලා කිව්වේ ඇයි දැන් කිව්වේ කියලා. මෛත්‍රීපාල මහත්තයා ආණ්ඩුවේ ඉන්න කාලෙම මට කිව්වා මේක. එතුමා දැන් කියපින්ද මං කියන්න. ලංකාවේ සියලුම නගරාධිපතිවරු සහ සභාපතිවරු ටික ගෙනාවා කිව්වා අරලිගහ මන්දිරේ. අර විශාල දූෂණ චෝදනා වලට අහුවෙච්ච වෙලාවේ. මෛත්‍රීපාල මහත්තයා පළවෙනි කතාව කරා කිව්වා ලේකම්වරයා හැටියට. ගිලා තත් විවේචනයක් එල්ල කරා කිව්වා මේ සභාපතිවරු මහජනගේ දේපල හොරකම් කිරීම මේ අපරාධ ස්ත්‍රී දූෂණට හවුල් වීම ගැන. මෛත්‍රීපාල මහත්තයා ලොකු කතාව කරලා ඉවරුනාම මහින්ද මහත්තයා කෙටි කතාවක් කරලා කිව්වලු උඹලට තේරෙන්නේ නැනේ බං කරන දෙයක් අහුවෙන්නේ නැතුව කරන්න. ඔව් මහින්ද මේ ඊයේ පෙරේදක මෛත්‍රීපාල මහත්තයා කිව්වා. මෛත්‍රීපාල මහත්තයා කියනවා මම දැක්ක මහින්ද මහත්තයා කියලා තිබ්බා දැන්ද කියන්නේ කියලා. හැබැයි මම කියනවා
මෛත්‍රීපාල මහත්තයා ආණ්ඩුවේ ඉන්නකොට මට ඕක කිව්වා. මතක තබා ගන්න. නිසා ඒගොල්ලෝ මේ පහල කට්ටියට අහුවෙන්නේ නැතුව කරගන්න ඉඩ දීලා තියෙන්නේ. ඇයි ඒ? ඇයි ඒ ටීම් එක තමයි මුදල් ටික එක්රැස් කරගන්න ඕන. තමන්ගේ ඡන්ද ටික ගම බය කරලා ගමේ සමාජික තියාගෙන නේද? ඒ ටික රැකගන්න උඩ ඉන්න ටීම් එක රැකගන්න පහල ඉන්න ටීම් එකට වත්කමක් හොයාගන්න ඉඩ දෙනවා. දැනුවත්ව මේ හොරකම් කරන්න දෙන්නේ. දැන් උඩ සොක්කෝ හොරකම් කරනකොට යට ඉන්න උඩ ලොක්කෝ හොරකම් කරනකොට යට ඉන්න සොක්කොන්ටත් සූපින් පාරක් දාන්න දීලා තියෙන්නේ. දැනගෙන දින්නේ. සේකලන්ට හොරකම නතර කරන්න බෑ. ඒ නිසා මේ ඡන්දේ දෙන්න එපා. ඒගොල්ලන්ට මේ ඡන්දේ නොදී හිටියොත් අනිවාර්යයෙන්ම ජාතික හොර ගුහාවටත් වැඩි දෙන්න පුළුවන්. මේක අත්පත් කරගන්න. ඒ නිසා අපි තමුන්නාන් සහතිකයක් දෙනවා. ජනතා විමුක්ති පෙරමුණ අපිට දෙන්න මේ නගර සභාව සතය වංචා කරන්නේ නැති, දූෂණය කරන්නේ නැති, නාස්ති කරන්නේ නැති නගර සභාවක් හදනවා. සහතිකයි අපි තමුන්නාන්සට දෙන්න එහෙම. නිකන් හොරෙක් කියුවේ නැතුවම අප්සෙට් වගේද පොඩි නෑ සහෝදරනික හොරෙක් නැතුවද මේ දවස්වල පාළුයි වගේ. එහෙම වෙන්න බෑ. මේක වෙනස් කරමු. අපි තමුන්නාන්සලට ආරාධනා කරමු. ඒ විතරක් නෙවෙයි මේ කෝටි 55 තමුන්නාන්සල මේ කෝටි 55 වියහිය දම් වෙන විදිය ගැන බලා ගන්න ඕන. තමුන්නාන්සලට අයිති ඒක. මේ කෝටි 55ට වඩා තව සල්ලි දෙන මධ්‍යම ආණ්ඩුවයි. බස් නැවතුම් පොළ හදන්න වගේ වයින් මධ්‍යම ආණ්ඩුවයි. වෙරළ සංරක්ෂණ වගේ වැඩවලට ඉන්නේ මධ්‍යම ආණ්ඩුවයි. මධ්‍යම ආණ්ඩුවේ සල්ලි එනවා. අපේ නගර සභාවේ සල්ලි කෝටි 55ට අමතරව අපිට ජාතික වශයෙන් බදු ගාලා ගන්න සල්ලි වලින් ටිකක් එනවා නගර සභාවට. දැන් මේ සල්ලි ටික බලා ගන්න ඕනේ. අපේ දැන් නගර සභාවේ තියෙන කොට්ටාස 20ක් කෝටි 55ක් තියෙනවා. ආසන්න වශයෙන් ගත්තොත් එක කොට්ටාසයකට ලක්ෂ 250ක් එනවා. බලන්නකෝ. ලක්ෂ 250ක් එන එක කොට්ටාසයකට. දැන් මොකද කරන්නේ? අපේ සහෝදරුපත් කරලා යවන්නේ. නේද? තමුන්නාන්සල කොට්ටාසේ අපේ කෙනා මන්ත්‍රීවරයා නගර සභාව පටන් ගන්නකොටම කියනවා මේ සැරේ ඔන්න ඕගොල්ලන්ගේ කොට්ටාස ලක්ෂ 250යි. මොකද කරන්නේ? ගමට එනවා. ගමේ ඇවිල්ලා පන්සලේ හාමුදුරුවෝ අපේ මුස්ලිම් මවිලවිතුමා ඊට පස්සේ අනුතාගමික කණ්ඩායම් ඉන්නවනම් ඒගොල්ලෝ ඒ වගේම ගමේ ප්‍රභූවරු 20ක විතර ටීම් එකක් එකතු වෙනවා. අපේ මන්ත්‍රී සහෝදරයා ඇවිල්ලා කියනවා සහෝදරයා ඒගොල්ලන්ට කියලා මේ අපේ ගමට මේ සැරේ ලක්ෂ 250ක් වෙලා දෙන මොනවද කරන්නේ? ප්‍රාස්ත්‍ර නම් 60 අමාරක්. ඔක්කොම එක දවසේ කරන්න බෑ. පුරු කියන්න උන්නේ නේ. හැබැයි අපි ලැවිස්වක් හද මොනවද කරන්නේ? කට්ටියගේ පාර හදමු. කට්ටියගේ ලදරු පාසල හදමු. කට්ටියගේ ගොඩනැගිල්ල ප්‍රජාශාලාවක් හදමු. කට්ටිය කියයි නේ කාණු පද්ධතිය හදමු. කට්ටියගේ හොඳ වැසිකිලි පද්ධතියක් හදමු. ඔක්කොම ප්‍රශ්න ටික අපි පිළිවෙලකට පෙළගස්ස ගමු. මේ ටික අපි ඉවර කරමු. මුල ඉඳන් පටන් ගමු. ඉස්සලා කවුරු හරි කියන සහෝදර පාර හදමු. හදමු. පාර කොන්ක්‍රීට් කරමු. පාර කොන්ක්‍රීට් කරමු. මොකද කරන්නේ එතකොට? පාර කොන්ක්‍රීට් කරනවා. හරි. තීන්දුව ගත්තා. නගර සභාවට ගියා අපේ සහෝදරයා. ගිහිල්ලා කිව්වා අපේ ගමට තීරණය කරේ අහවල් පාර හදන්න. දැන් ඒකට සල්ලි දෙන්න. අනුමත කරා. පාර හදන තරම ගහනවා සැලැස්ම. මොකද්ද? මේ පාර අඩි 12ක් පළලට තියෙන්න ඕන. කොන්ක්‍රීට් එක අඩි 12ක් දාන්න ඕන. අඟල් 6ක් ඝනකමට තියෙන්න ඕන. පස් ටික අඩිය අඟලට තලලා ඒකොඩින් කොන්ක්‍රීට් එක දාන්න ඕන. කොන්ක්‍රීට් එකේ පදම 3ට 2ට 1. වැලි 3යි ගල් 2යි සිමෙන්ති 1යි පදමට තියෙන්න ඕන. ඔන්න අනුමත කරා. ලක්ෂ 30යි. දැන් මොකද වෙන්නේ? නේද? දැන් අනුමත කරපුවාම මොකද වෙන්නේ? ලක්ෂ 30 එනකොටම නගරාධිපති 8ක් විතර අරගෙන තමයි ඉතුරු ටික දෙන්නේ. ඉස්සර තමයි කොන්ත්‍රාත් මුදලාලට දීලා ගන්න. දැන් ගණ්ඩ කලින් තිනවා. මම දන්නවා. ඊට පස්සේ සල්ලි ටික හිර වෙලා තියෙනවනේ. ආපහු ඒක දෙන්නත් ගාණක් ගන්නවා. මේ තමන් කොන්ත්‍රාත් එක කරපු සල්ලි ටික දෙන්නත් 5% දෙන්න ඕනේ. ඉතින් එතම දන්නවා ලක්ෂ 30ක් ආවට 10ක් විතර සභාපති ගන්නවා. කොන්ත්‍රාත් එකට ලක්ෂ 2-3ක් ලාභ තියා ගන්නවා. දැන් ලක්ෂ 30 පාරට ඉතුරු වෙන ලක්ෂ 17යි. ලක්ෂ 17 අරගෙන යන පාර හදන්න. පාර හදන්න ලක්ෂ 17 අරගෙන එනකොට ගමෙත් ඉන්න සභාපතියගේ ගෝලේ. මිනිහත් වැඩක් කරන්න දෙන්නේ අන්තිය දිනවා අඩුමතරම මිනිහට අරක්කු බෝතල් දෙකක්වත් දෙන්න ඕන. මන් දන්නවා නේද? දිනපතා නැත්තම් ලෙඩ දානවා. මේ මිනිහා ෂේප් කරගන්නත් ඕන. දැන් පාරට එන්නේ ලක්ෂ 30 පාර ලක්ෂ 15යි. දැන් පාර සැලැස්ම අඩි 12 අඩි 8යි. කාර් එක පාරේ આવොත් බයිසිකලේ කාණුවේ යන්න ඕන. එහෙම තියෙන්නේ කොන්ක්‍රීට් දා පාර. ඒ අඩි 8යි පාර. අඟල් 6 කොන්ක්‍රීට් එක අඟල් 4යි. මට මේ ළඟදී එක්කෙනෙක් කිව්වා 4 දෙපැත්තලු මැද 2යිලු. හරිද? ඊට පස්සේ පස් ටික දාලා යාන්තම් තලනවා. පදම 3ට 2 1
6ට 2කට වතුර. නේද? වැලි 6යි ගල් 2යි සිමෙන්ති වතුරයි. දැම්ම කොන්ක්‍රීට් එක. වැහි දෙකක් වහිනකොට පාත් තුනා පස. පිපුරුවා කොන්ක්‍රීට් එක. තව වැහි තුන හතරක් වහිනකොට කොන්ක්‍රීට් එක ගියා කාණුවට. කාණුව ආව පාරට. වතුර එනවා පාර දිග. අපි යනවා කාණුව දිග. නගරාධිපතිට ජය වේවා. මේක නුනේ. මේ කොන්ක්‍රීට් පාරවල හැම කැඩෙන්නේ නැහැ. අපේ හිටිය හර්ෂ සහෝදරය. නේද? අක්නියන ප්‍රාදේශ සභාව. බෝප්පෝදල ප්‍රාදේශ සභාව. මම මේ ළඟදී යනකොට අපි පාරක ගියා. එයා කිව්වා මේ පාර අපෙන් හැදුවේ කියලා. කොන්ක්‍රීට් දාලා හොඳට තියෙනවා. හැබැයි දැන් අපි හදලා අවුරුදු 15යිලු. ඒක අපි හදලා අවුරුදු 15ක් වෙනකොට ඒගොල්ලෝ හදපු පාරවල වලට දැන් 3 පාරක් කොන්ක්‍රීට් දාලා. හරි සෞදෙන් ගන්න. මේකයි සිද්ධ වුනේ. ඒ නිසා කල්පනා කරලා බලන්න. තමුන්නාසලගේ ධනය මේ හොරකම් කරන්නේ. අපි එහෙම නෙවෙයි. සැලසුම හදන පාර හදන්න ඉස්සරලම බෝඩ් එක දානවා. පාරේ සැලසුම. මේක කිලෝමීටර් 2ක් දිගයි. අඩි 8ක් පළලයි. අඟල් 6යි කොන්ක්‍රීට් එක. පස අඟලට තල්ලා තියෙන්නේ. කොන්ක්‍රීට් එකේ මිශ්‍රණය 3ට 2ට 1. දැන් ජනතාව දන්නවා පාර හදන්න ඉන්නේ සැලස්ම මේක. දැන් දාන බෝඩ් එක මොකද්ද? නේ ඉස්සර මට මතකයි ඉස්සරලම බෝඩ් එකේ ලොකුම ෆොටෝ එක මහින්ද මහත්තයා. ඊළඟ නේද? ෆොටෝ එකේ ඒ කියන්නේ ෆොටෝ එක පොඩිවට ශරීරයේ ලොකුවට ඉන්නවා මහයමති. ඊළඟ නේද? මහින්ද මහත්තයා ඊළඟ මහයමති. ෆොටෝ එක පොඩි හැබැයි ලොකුයි. හරිද? ඊළඟ ඉන්නවා පළාත් සභා කෙනා. ඊළඟ ඉන්නවා නගරාධිපති. ඊළඟ ඉන්නවා නාගරික මන්ත්‍රී. ඊළඟ ඉන්නවා ඡන්ද ඉල්ලන්න ඉන්න කෙනා. නේද? ගමේ සංවිධායක කියලා. ඉතින් පාර පටන් ගන්න තැන බෝඩ් එකක් තියෙනවා ගෙදර මැද ශාලේ වගේ. ඔවා ගෙදර මැද ශාලේ තියාගන්න ඕනේ. ඉතින් අපි උදේ පාන්දර වැඩට යන්නත් ඕනේ උතනින්. ඇති ඕම ඉතුරුනා. ඔවා බල බල වැඩට ගිහින්. ඉතින් කල්පනා කරලා. අපි දාන්නේ සලස්ම. සලස්ම දාන හැම කෙනාම දන්නවා දැන් පාරේ සලස්ම මේක තමයි කියලා. අඩි 8 නැත්තම් කියන්න ඕන. අඩි 12 නැත්තම් කියන්න ඕන. සහෝදර අපේ ගෙවල් හරියන් අඩි 12ක් නැහැ. මොකද කරන්නේ? අපේ ක්ලේමන් සහෝදරයා නේද? කියන්න ඕනේ මේ සහෝදර අපේ හරිය නෑ දැන් අඩි 12. මොකක් හරි වෙලා තියෙනවා. අඟල් 6 නෙමෙයි තියෙන්නේ. යාන්තම් පස් දැම්මේ. මම බලාගෙන හිටියේ. බලන්න ඕනේ නැද්ද අපි? අපි කවුරුත් බලන්න ඕනේ ඇයි? මේ තමුන්නාන්සලගේ සල්ලි. තමුන්නාන්සලගේ සල්ලි වලින් තමුන්නාන්සලා ගෙදර අත්තිවාරම දානකොට කොහොමද? එහි පිල්ලන් නොහා නේද? ගහන්න නැතුව බලන් ඉන්න අත්තිවාරම දිහා. බාසුන් නැහැ කනට කිට්ටු කරලා කියනවා සිමෙන්ති බඳි වගේ නේ. තව ටිකක් දාමුද? අපි ගේන්නේ. මෙතෙන්ද ගල් සක්ක කෑල්ලක් ගහමුද? අපේ ගේන්නේ. අපේ සල්ලි වලින් අපේ අත්තිවාරම් හදනකොට අපි හොඳට බලනවා. හැබැයි අපේ සල්ලි වලින් අපේ ගමේ පාර හදනකොට කොහොමද හැදුවේ? අපි හවස ගෙදර එනකොට මඩ පාර උදේ යනකොට කොන්ක්‍රීට් කරලා දන්නෙත් නැහැ. වැඩිපුර ඔයගොල්ලෝ කොන්ක්‍රීට් කරන්නේ රැයට. ගොඩක් කොන්ක්‍රීට් කරන්නේ රැයට. දැන් මොකද්ද වෙලා තියෙන්නේ? ඒ නිසා මේක නතර කරන්න ඕන. අපි තමුන්නාන්සලට අපි ප්‍රාදේශ සභාව නගර සභාව ගමු. කෝටි 55 වියදම් කරනකොට නගර වැසියන් බලාගෙන ඉන්න ඕන. නගර සභාවේ තියෙනවා තමයි විගණන දෙපාර්තමේන්තුව. ඕකට පොඩි වැඩයි කරන්න තියෙන්නේ. දෙන්නයි තුන් දෙනයි ඉන්නේ නේද? ඒ තරම් අමාරුවක් නෑ ඕක. හැබැයි රටේ සියලු දෙනා නගර සභාවේ සියලු දෙනාම විගණනයේ යෙදෙන්න ඕන. සුපරීක්ෂාකාරී වෙන්න ඕන. හැම කෙනාම බලන්න ඕන තමන්ගේ ගමේ පාර හදනකොට වැඩේ හරියට කරනවද කියලා. ඒ තමුන්නාන්සලගේ සල්ලිනේ. අපි ඒ සහතික දෙන තමුන්නාන්සලගේ සල්ලි වලින් වැඩත් කරනවා වැඩේ හරියටත් කරන එකම ව්‍යාපාරයයි ජනතා විමුක්ති පෙරමුණ විතරයි. ඒ නිසා තමයි අපි කියන්නේ අපිට මේ නගර සභාව දෙන්නේ. එක සැරයක් දෙන්න අපි හදලා පෙන්නනවා. පරිසර පද්ධති, කානු පද්ධති, වෙසිකිලි පද්ධති විශාල වැඩ කොටසක් මේ නගර සභාවෙන් කරන්න තියෙනවා. ගැබිනි මවගේ පෝෂණ තත්ත්වය, ලදරුවාගේ අධ්‍යාපනය, ලදරුවාගේ පෝෂණ තත්ත්වය මේ ආදී විශාල වැඩ කොටසක් මේ නගර සභාවට තියෙනවා. හැබැයි අද නගර සභාවේ වැසියන් දන්නෙත් නැහැ. ඇත්තට මේක නගර සභාවට අයිති කියලා. ලදරු අධ්‍යාපනය නගර සභාවට අයිති. ගැබිනි මවගේ පෝෂණ තත්ත්වය නගර සභාවට අයිති. හැබැයි නගර සභාව දන්නෙත් නැහැ, වැසියන් දන්නෙත් නැහැ. ඒ නිසා තමයි අපි තමුන්නාන්සලගෙන මේක වෙනස් කරන්නේ. ඒ නිසා අපි තමුන්නාන්සලෙන් ආරාධනය කරනවා මේ නගර සභාව ජනතා විමුක්ති පෙරමුණට බාර දෙන්න. අපි හැමදෙනාම පෙබරවාරි මාසේ 10 වෙනිදා වෙනකම් සක්‍රියව මැදිහත් වෙලා වැඩ කරමු. ඇයි? එකක් අපි හදනවා. දෙක මං කියපු දේශපාලන වුණ කලින් කිව්වේ. තුන අපි ඔයගලන්ට සහතිකයක් දෙනවා. තමුන්නාන්සලා අපිට ඡන්දෙ දෙනවා කියලා කියන්නේ තමුන්නාන්සලා අපි කෙරේ විශ්වාසය තබනවා. අපි කෙරේ විශ්වාස තබනවා. ඡන්ද කියන්නේ බැඳීමක්.
ජනතාව ඡන්දයක් දෙනවා අපි විශ්වාස කරලා. එහෙනම් අපේ වගකීම මොකක්ද? අපේ වගකීම තමයි මේ විශ්වාසය රකින්න එක. අපේ වගකීම මේ විශ්වාසය රකින්න එක. මං අහන තමුන්නාසලා ඡන්දයක් දීලා තමුන්නාසලා විශ්වාසය රැක්කද දේශපාලකයෝ? ඡන්ද දීලා මාස 4-5ක් යනකොට හැංගෙන්න වෙනවා. අපි නෙවෙයි දුන්නේ වෙන කවුරු හරි දුන්නේ ඒ වගේ. හැබැයි තමුන්නාසලා ජනතා විමුක්ති පෙරමුණට ඡන්දයක් දුන්නොත් හැමදාමත් මේ රටේ ජනතාවට කියන්න පුළුවන් අපි මේ සැරේ දුන්නේ JVP එකට කියලා. අපිට තමුන්නාසලා මහා ඡන්දේ පාර්ලිමේන්තුවේ മന്ത്രി දුර 6ක් දුන්නා. දිස්ත්‍රික්ක 4කින් 4ක්, ජාතික ලේස්තුවෙන් 2ක්. දැන් කවුරුවත් අසතුටටපත් වෙනවද? තෘප්තිමත් නැද්ද? කනගාටුවක් තියනවද ජනතා විමුක්ති පෙරමුණට ඡන්දේ දුන්නට? කවුරුවත් කනගාටු වෙනවද? නෑ හැමදෙනාම එදා අපිට ඡන්දේ දීපු හැම කෙනාගේම ඡන්දේ වටිනාකමත් ගෞරවයත් අපිට රැකලා තිබෙනවා. ඒක තමයි දේශපාලකයෙකුගේ වගකීම. ඡන්ද කියන්නේ විශ්වාසය. විශ්වාසය රකින්න එක දේශපාලකයෙකුගේ වගකීම. අපි තමුන්නාන්සලට කියනවා තමුන්නාන්සලගේ ඡන්දේ ගෞරවයත් වටිනාකමත් විශ්වාසයත් රකින්න එක දේශපාලන ව්‍යාපාරයයි. ඒගොල්ලන්ට පුළුවන්ද? බෑ. මම දැක්ක ජීඑල් පීරිස් මේ ඊයේ පෙරේදා කියනවා ඒගොල්ලෝ ගිහපුවාම එක්සත් ජාතික පක්ෂ කට්ටිය අරගෙන ආණ්ඩුව හදනවා. සුසිල් ප්‍රේමජයන්ත කියනවා ඒගොල්ලෝ ජීඑල්ගේ කට්ටිය අරගෙන ආණ්ඩුව හදනවා. ඉතින් එකටම ඉල්ලුවා නම් ඉවරයිනේ. මොකද බෙදලා ගිහිල්ලා එකට එකතුලා ආණ්ඩුව හදන්න. එහෙම තමයි. විශ්වාස රකින්න බෑ. අපි කියන තමුන්නාසලා දෙන්න අපිට තමුන්නාසලගේ හැම ඡන්දකම ගෞරවයත් වටිනාකමත් අපි ආරක්ෂා කරලා දෙනවා. ඒක වගකීම දේශපාලන ව්‍යාපාරය. ඒ නිසා තමුන්නාසලා කවදාවත් කම්පා නොවෙන කනගාටු නොවෙන ලෙස ඡන්දයක් දෙන්න අවස්ථාවක් ලැබිලා තිබෙනවා. ඒ අවස්ථාවේදී අපි තමුන්නාසලා ඉල්ලා හිටින්නේ සීනුව ඉස්සරහින් කතරයක් ගාලා මේ නගර සභාව ජනතා විමුක්ති පෙරමුණට බාර දෙන්න කටයුතු කරන්න කියලා මම ඉල්ලනවා. ඒ සඳහා මේ ක්‍රැස් වෙලා ඉන්න පිරිස පෙබරවාරි මාසේ 10 ඡන්දේ අද 20යි නේද? තව දින 20ක් තිබෙනවා. මේ කාලය හොඳටම ප්‍රමාණවත්. ඥාතින් එක කතා කරමු. හිතවතුන් එක කතා කරමු. මේ අපේ විතරක් වැඩක් නෙවෙයි. අපේ නලින් හේවගේ සහෝදරයාගේ, අපේ ක්ලේමන් සහෝදරයාගේ, අපේ සහෝදරියන්. මේ අපේ විතරක් වැඩක් නෙවෙයි. අපි ඔක්කොගෙම වැඩක්. අපි ඔක්කොම එකතු වෙලා මේක කරන්න ඕන. අපිට විතරක් මේක තනියම කරන්න බෑ. අපි ඔක්කොම එකතු වෙලා කරන්න. මොකක් වෙනුවෙන්ද? මේ රැවටිලිකාරී දේශපාලනයෙන් අපේ රට මුදවා ගන්න ඕන. මේ මංකොල්ලකාරී දේශපාලකගේ ග්‍රහණයෙන් අපේ රට මුදවා ගන්න ඕන. දැන් අපි ඔක්කොටම දෙන එකතු වෙලා කරන්න මෙහෙයුමක්. රැවටිලිකාරී දේශපාලනයෙන් රට මුදවා ගැනීමත් රැවටිලිකාරී දේශපාලකයාගේ රට මුදවා ගැනීමත් කාර්යය අපිට තිබෙනවා. ඒ කාර්ය වෙනුවෙන් හැමදෙනාම එකතු වෙමු, පෙරට යමු, සංවිධානය වෙමු, වැඩ කරමු කියලා ඉල්ලා සිටිමින් මම නතර වෙනවා. බොහොම ස්තුතියි හැමදෙනාටම ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.